හරි. ආයිබෝල් ළමයි. ආර ළමයි අහලා තිබ්බේ දැන් අර මේ අයිතිකරුටයි වදුකරුටයි දෙන්නමටම රක්ෂණය කරන්න පුළුවන් දෙයක් ඉතින් ඉදා දුන්නේ පුළුවන් කියලා. ඕනෑම දෙයකට අයිතිකරුට හෝ වදුකරුට කියලා දුන්නේ. ඉතින් එතකොට වදුකරුටත් පුළුවන්. දැන් අපි එදා රක්ෂණ මූලධර්ම ටික කතා කරානේ. ඔක්කොම මූලධර්ම ටික කතා කරානේ. අද අපිට තියෙන්නේ මේ 7 වෙනි පිටුවේ ජීවිත රක්ෂණය කියන මේ විවිධ රක්ෂණ වර්ග එහෙම නැත්නම් අර විවිධ අවදානම් කරන රක්ෂණ ඔක්කො වර්ගීකරණය කියන තැන නේද? හවුද නැද්ද කියලා කියන්න ළමෙක්? කියන්නකෝ. ඔව් සර්. හරි. දැන් අපි එතකොට රක්ෂණය ගැන ගොඩක් දේවල් එදා කතා කරානේ. ඒ කතා කරපු හැම දෙයකම දැන් අපි හිතාගෙන ඉන්න රක්ෂණය කියන දේ අපි හිතාගෙන ඉන්න විදිහට අපිට යම්කිසි දේවලකට මොනවා හරි අවදානම් සහගත තත්ත්වයක් තියෙනවා නම් අපිට ඒක රක්ෂණය කරන්න පුළුවන්. ඒ කියන්නේ රක්ෂණ සමාගමකට ඒ අවදානම බාර දෙන එකකින් වෙන්නේ ඒ වෙනුවෙන් අපි ඒගොල්ලන්ට වාරික මුදලක් ගෙවනවා. ඒ වාරික මුදලට හරියන්න ඒගොල්ලෝ අපි රක්ෂණය කරපු වටිනාකමට එනකන් වග කියන්න ඕන. වන්දි ගෙවන්න වැඳිලා ඉන්නවා. එතකොට අපි ඒ ගෙවන වාරික මුදල් හානියක් වුණොත් විතරයි අපිට ලැබෙන්නේ නැත්තම් ලැබෙන්නේ නැහැ. ඕක තමයි දැනට අපි දන්නේ. එතකොට ඔය කතාව සම්පූර්ණයෙන්ම අදාළ වෙන්නේ දේපල රක්ෂණය කරනකොට. ඒ අපි හිතාගෙන ඉන්න රක්ෂණය සිද්ධ වෙන්නේ දේපල රක්ෂණය තුල. ජීවිත රක්ෂණයේදී වෙන්නේ ඕක නෙමෙයි. දැන් රක්ෂණය ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා වර්ගීකරණය කියන්නේ ඒකයි. සාමාන්‍ය රක්ෂණය සහ ජීවිත රක්ෂණය කියන්නේ. මේ සාමාන්‍ය රක්ෂණය තමයි දැන් ඔය අපි කතා කරේ. අපි රක්ෂණ මූලධර්ම 6ක් කතා කරා. ඒ මූලධර්ම 6න් 3ක්ම ජීවිත රක්ෂණයට අදාළ වෙන්නේ නැහැ. ඒතර ජීවිත රක්ෂණයට අදාළ වෙන්නේ නැත්තේ කොයි ටිකද? හානි පූර්ණය අදාළ වෙන්නේ නැහැ. දායකත්වය අදාළ වෙන්නේ නැහැ. ආදේශනය අදාළ වෙන්නේ නැහැ. හරිද? එහෙමනම් එතකොට ජීවිත රක්ෂණයේ තියෙන්නේ මොන වගේ දෙයක්ද? මම කිව්වා ජීවිත රක්ෂණයේ තියෙන්නේ වෙනමම කතාවක්. එතන තියෙන්නේ ඔය අපි කතා කරපු රක්ෂණය නෙවෙයි. දැන් ඔය අපි කතා කරලා ඉවර කරේ සාමාන්‍ය රක්ෂණය. ඉස්සර ජීවිත රක්ෂණය කියලා එකක් තිබ්බේ නැහැ. ඕකට කියන්නේ ආරක්ෂණය කියලා. රක්ෂණය කියලාම කියන්නේ ආරක්ෂණය කියලා තමයි කියන්නේ. ඔය කලින් අපි කතා කරපු විදිහට නෙවෙයි මේකේ වැඩේ වෙන්නේ. සාමාන්‍ය රක්ෂණය කියන්නේ දැන් ඔය අපි කතා කරපු එක. අවදාන මේගොල්ලන්ට පවරලා වාරිකයක් ගෙවනවා. ඒ වාරිකයේ ගෙවීම නිසා ඒගොල්ලෝ අපිට වන්දි දෙන්න බැඳිලා ඉන්නවා. හානියක් වුණොත්. නැත්තම් කීයක්වත් හම්බෙන්නේ නැහැ. එතකොට මේ ජීවිත රක්ෂණය කියන එක කරලියට ආවේ මෑතක. ඒක තමයි ආරක්ෂණය කියලා එකට කියන්නේ. රක්ෂණය සහ ආරක්ෂණය කිව්වොත් හරි. රක්ෂණය කියන්නේ සාමාන්‍යයෙන් අපි දන්න රක්ෂණය. ආරක්ෂණය කියන්නේ දැන් මේ කතා කරන එක. මේක වෙන්නේ වෙනම කතාවක් මෙතන යන්නේ. එතකොට මම අර කිව්වා ඔයගලන්ට මිනිස්සුන්ට දැන් මේ ජීවිත රක්ෂණය කියන එක රක්ෂණ සමාගම් වලින් ගෙනාවේ මිනිස්සුන්ට ජීවිත රක්ෂණයක අවශ්‍යතාවය දැනෙන අවස්ථාවන් කීපයක් තියෙනවා. ඒකක් තමයි මම කිව්වා මේ මිනිස්සුන්ට දැන් අකල් මරණයකට පත් වුණොත් කවුරු හරි මිනිස්සෙක් අකල් මරණයකට පත් වුණාම ඒ මිනිස්යාගේ යැපෙන්නන්ට හවුහරණක් නැති වෙනවා. දැන් මම අකාලේ මැරිලා ගියොත් මගේ ළමයින්ට බිරිඳට ජීවත් වෙන්න මාර්ගයක් මූල්‍යමය වශයෙන් රැකවරණයක් නැති වෙනවා. දැන් ගෙදරට හම්බ කරලා දෙන්නේ මම තමයි කන්න අඳින්න ගියේ. ළමයින්ගේ ඉස්කෝලේ වියදම් බලාගන්නේ මම. බැරි වෙලා හරි මම මැරුණොත් ගෙදරට එන ආදායම නැති වෙනවා. ඒ වෙලාවට මගේ බිරිඳ සහ ළමයි අසරණ වෙනවා. අන්න එතෙන්ට තමයි මේ රක්ෂණ සමාගම් මේ විසඳුම ගේන්නේ. ඒ වගේම තමයි තව අපිට හවුහරණක් නැති වෙන වෙලාවක් තමයි මැරෙන්නෙම ඕනේ නැහැ. තමන්ගේ පුරුදු රස්සාව කරගෙන යන්න බැරි මට්ටමකට කෙනෙක් ඔත්පල වෙනවා. දැන් මගේ රස්සාව මේකනේ. ඔයගොල්ලන්ට උගන්වන එකනේ. මේක කරගන්න බැරි විදිහේ දෙයක් මට වුණොත් මං ජීවත් වෙලා හිටියත් මට කීයක්වත් හම්බ කරන්න බැරි වෙනවනේ. එතකොටත් අර සෙතේමනේ වෙන්නේ. මටත් කන්න දෙන්න කවුරු හරි බෑ එතකොට. අන්න එතෙන්දි මං අසරණ වෙනවා. ආයිසරයක් තමයි දැන් මම වයසට ගියාම ළමයි ලොකු වෙලා ඒගොල්ලෝ කසාද බැඳලා අපෙන් වෙන්ගල ගිය දාට අපිට අවුරුදු 60 වගේ පැන්නට පස්සේ අපි තනි වෙනවා. අපි එතකොට ළමයි අපිට සැලකුවොත් කන්න අඳින්න දුන්නොත් හොඳයි.
අපිට එහෙම නැති වුණොත් අපිට 100% විශ්වාසය තියන්න බෑනේ ළමයි අපිට මේ දේවල් කරයි කියලා. ළමයින්ගේ තියෙන කාර්ය බහුලත්වයයි දැන් තියෙන සදාචාරය මේ සමාජ ක්‍රමයක් එක්කයි වයසට ගියාම දෙමව්පියන්ට ළමයි සලකයි කියන එක ගැන බලාපොරොත්තු තියාගන්න බෑ. ගොඩක්ම වෙලා තියෙන්නේ මිනිස්සුන්ගේ තියෙන කාර්ය බහුලත්වය. අතීතයේ වගේ නෙවෙයි හැමෝම ගෙදර ඉන්න කාලයක් නෙවෙයිනේ මේක. ගෙදර හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් දෙන්නම ජොබ් වලට යන කාලයක්නේ. පොඩි කාලේ තමන්ගේ ළමයාවත් බලා ගන්න බැරුව ඩේ කෙයාර් සෙන්ටර් වලට දාලා යන කාලයක්. ඉතින් පොඩි කාලේ ළමයින්ව කරදරයක් වෙලා ඩේ කෙයාර් සෙන්ටර් එකකට දාලා යනවා වගේ තමයි වැඩපොළ කරගන්න විදියක් නැති හින්දා වයසට ගියාම අම්මයි තාත්තයි බලා ගන්න එකත් ඒ වගේම කරදරයක්. මොකද පොඩි ළමයි බලා ගන්නවා වගේම මේක ලෙඩ වුණාම එහෙම කන්න දෙන්න ඕනි වෙලාවට බෙහෙත් දෙන්න ඕනි. ඉතින් පොඩි කාලේ තමන්ගේ ළමයාට ඒ ටික කරන්න තමන්ට වෙලාවක් නැති හින්දානේ ඩේ කෙයාර් සෙන්ටර් වල දාලා දෙන්නේ. ඉතින් ඒ වගේ අපි වයසට ගියාම ළමයිනුත් ඒ වගේ කාර්යබහුල වෙයි. එදාට අපේ ඕනෑපාකම් ගැන බලන්න ළමයින්ට වෙලාවක් නැති වෙයි. දැන් ගොඩක් අයට වෙලා තියෙන මේක දෙමව්පියන්ට සලකන්න හිතේ තිබ්බත් හිතේ තියෙන විදිහට සලකගන්න කියන්නේ. දැන් මට වුණත් එහෙමයි. මම කන්න අඳින්න අඩුපාඩු සියල්ලක් ලෙඩ වුණාම ඒ ටික බලනවා දෙමව්පියන්ට. ඒ වුණාට ඉතින් දෙමව්පියෝ ළඟටම වෙලා ඉඳගෙන ඒගොල්ලන්ගේ හැම ඕනෑපාකමක්ම බලන්න විදිහක් නැහැ. මාසෙකට සැරයක් ගෙදර ගිහිල්ලා කන්න බොන්න බඩු ටික ගිහින් දාලා හදිසියෙ ලෙඩක් වුණොත් ගිහිල්ලා බලනවා බෙහෙත් තරම් දෙනවා. ඒ ඇරෙන්න අපි කොහොමද දන්නේ අනිත් දවස් වලට ඒගොල්ලන්ට මොන මොන අවශ්‍යතා එනවද මොනවා හිතෙනවද? එහෙම අපි දන්නේ නැහැ. දෙමව්පියෝ ළමයින්ට ඒව කියන්නෙත් නැහැ. කරදර කරන්න කැමති නැහැ. ඉතින් ඒ වයසට කාලෙට අපි ගිහින් බලන්න පොඩ්ඩක් හිතින් මනසින්. ඒ වයසේදී එහෙම වෙනකොට අසරණකමක් දැනෙනවනේ. අනේ මට සල්ලි තිබ්බනම් මේ දේ කරගන්න මට වන්දනා ගමනක් යන්න සල්ලි තිබ්බනම් මේ වෙලාවේ ළමයින්ට කියන්නේ නැතුව මේ ලෙඩේට බෙහෙත් ගන්න මංගාව සල්ලි තිබ්බනම් මොකද දෙමව්පියෝ විතරක් අපිට ආදරේ. අන්න ඒ වෙලාවටත් අපිට මේ අසරණකම දැනෙනවා. ඕම් ඔය අවස්ථාවන් වලට රක්ෂණ සමාගම් ගේන අලුත් සංකල්පයක් ජීවිත රක්ෂණය කියන්නේ. එක එක විදිහේ ඔප්පු මේගොල්ලෝ හඳුන්වලා දෙනවා. මේකෙදි වෙන්නේ අපිට පුළුවන් ළමයි කැමති වටිනාකමකට අපේ ජීවිතයට රක්ෂණ ඔප්පුවක් ගන්න. තමන්ගේ ජීවිතේ වටින්නේ කොච්චරකද කියලා එහෙම නැත්නම් තමන්ට කැමති වටිනාකමකට තමන්ට දරන්න පුළුවන්. පුතේ මයික් ඕෆ් කරගන්න. තරුෂිකා නිලුක්ෂි පුතේ මයික් එක ඕෆ් කරගන්න. අපිට අසරණකම දැනෙන වෙලාවල් වලට තමයි මේගොල්ලෝ මේක කියන්නේ. දැන් මේකදී මම කිව්වා අපිට පුළුවන් අපි කැමති වටිනාකමකට රක්ෂණ ඔප්පුවක් ගන්න. පුතේ මයික් එක ඕෆ් කරගන්න. කවුද මේ තරුෂිකා නිලුක්ෂි? ඔයාගේ මයික් එක ඔන් වෙලා තියෙන්නේ. තරුෂිකා නිලුක්ෂිගේ මයික් එක ඔන් වෙලා තියෙන්නේ. ඒක ඕෆ් කරගන්න. මේ කාර්යය හරියට කොහොමද කරන්නේ? හරි ඕක සුප කතා කරනවා ඒක ඕෆ් කරගන්න. එතකොට මේ දැන් මට හිතෙනවා මට ලක්ෂ 10ක රක්ෂණයක් ගන්න ඕනි කියලා හිතනවා කියන්නේ. يعني යම් කිසි කාලයකදී අපිට මූල්‍යමය රැකවරණයක් එන විදිහට අපිට පුළුවන් කැමති ගානකට අපිව රක්ෂණය කරගන්න. දැන් මම ගන්නවා ලක්ෂ 10ක් වටින රක්ෂණ ඔප්පුව. එතකොට ඒගොල්ලෝ කියනවා ලක්ෂ 10කට හරියන්න එහෙනම් මාසයකට මෙච්චරයි වාරිකේ අවුරුදු 10කින් කල්පිරෙන්න ගන්න. අපි කැමති කාලයක්ම කල්පිරීමට තීරණය කරන්න බෑ. අපි දැන් කැමති කාලේ අපි කියනවනේ. ඒතර ඒගොල්ලොත් ඒකට කැමති නම් ඒගොල්ලොන්න දැන් කියනවා හරි අවුරුදු 10කින් කල්පිරෙන විදිහට එහෙනම් ඔයා ගෙවාගෙන යන්න. දැන් මම ගත්තේ ලක්ෂ 10ක ඔප්පුවක්. ලක්ෂ 10ක රක්ෂණ ඔප්පුවක් ගත්තා. අරගෙන මම දැන් මාසයක් ගානේ වාරික ගෙවාගෙන යනවා. ගෙවාගෙන යද්දී මම අවුරුදු 10ම ගෙවුවා. මාසයකට වාරිකය 1000යි කියලා හිතන්න. අවුරුදු 10ම මම මේ රක්ෂණ ඔප්පුව ගෙවුවා දැන්. ගෙවලා ඉවරයි. මම තාම ජීවත් වෙලා ඉන්නවා. දැන් මට පුළුවන් ලක්ෂ 10ක ඔප්පුවන්නේ ගත්තේ. ඒ ලක්ෂ 10ම මට අහපව් දෙන්න. ඒ 10 සම්පූර්ණ වෙනකන් තමයි මම අර මාස ගානේ ගෙවුවේ. දැන් ලක්ෂ 10ම මට දෙනවා. මං ජීවත් වෙලා ඉන්නවා නම් ඒ කල්පිරෙන කාල සීමාව ඉවර වෙනකන් මට ඒ සල්ලි ටික අහපව් ලැබෙනවා.
ඒ කියන්නේ පුතේ හරි ඉතිරි කිරීමේ ගිණුමක අවුරුදු 10ක් තිස්සේ සල්ලි දාලා ඒ ටික මම ඊට පස්සේ ගන්නවා. අන්න ඒ වගේ. ඒ කියන්නේ ආරක්ෂණයක් කියලා කියන්නේ. ඒතර අර කලින් කතා කරපු රක්ෂණය එහෙම නෙමෙයිනේ. දේපලකට හානියක් වුණොත් වන්දි දෙන විදිහටනේ අපි සල්ලි දුන්නේ. මෙතන එහෙම නෑ. මෙතන අපි ඔප්පුව කල්පිරෙන තාක්කල් ජීවත් වෙලා ඉඳලා වාරික ටික ගෙවාගෙන ගියොත් අපිට ඒ කල්පිරි වටිනාකම ලැබෙනවා. ලක්ෂ 10කට නම් 10ම නෙමෙයි තව තව ප්‍රතිලාභ ඒගොල්ලෝ දෙනවා. ඒ කියන්නේ බැංකු පොතක සල්ලි දැම්මොත් පොලියක් ලැබෙනවනේ. ඒ වගේ මෙතනත් ඉතින් බැංකු පොලියට වඩා ගාණක් එන විදිහට හදලා ප්‍රතිලාභ බෝනස් අනම්මනම් කියලා අවුරුද්දක් ගානේ හදලා එකතු කරලා දෙනවා. එතකොට ළමයි හිතන්න පුළුවන් ඉතින් තේරුමක් නැහැනේ. ඉතිරි කිරීමේ ගිණුමක සල්ලි දැම්මත් එච්චරනේ. ඉතිරි කිරීමේ ගිණුමක සල්ලි දැම්මම නම් හරිනේ. ආයි රක්ෂණයක් කියලා අමුතුවෙන් ඉතින් ඕක සල්ලි දාලා අන්තිමට ඒ ටික ගන්න ඕනේ නැහැ. ඒ වගේ හැබැයි පොඩි වෙනසක් තියෙනවා. වෙනසක් තියෙන. ඒ වෙනස නිසා තමයි රක්ෂණය කියන එක වෙනස් වෙන්නේ. ඉතිරි කිරීමේ ගිණුමකට වඩා. නැත්නම් ඇත්තටම දෙකම එක වගේනේ. තේරුමක් නැහැ. රක්ෂණයෙන් ඊට වඩා වෙනස් ප්‍රතිලාභයක් අපිට දීලා තියෙනවා. ඒ නිසා තමයි ඉතිරි කිරීමේ ගිණුමක සල්ලි දාන එකට වඩා රක්ෂණයක් දාන එකේ තියෙන විශේෂත්වය. මෙහෙමනේ. මම දැන් රුපියල් 10000 ගානේ මාසෙට පොතේ දාගෙන යනවා. මාසෙට 10000 ගානේ පොතේ දාගෙන යනකොට අවුරුද්දකට 1,20,000ක් එකතු වෙනවා. අවුරුදු 10ක් නම් 1,12,000ක් එකතු වෙනවා. අවුරුදු 10 අවසානයේ මට 1,12,000 ගත්තේ. මම ඒ වගේම 10000 ගානේ මාසෙකට වාරිකය ගෙවන්න අවුරුදු 10කින් කල්පිරෙන්න ගන්නවා 1,12,000ක රක්ෂණයක්. 1,12,000ක රක්ෂණයකට සම්බන්ධ වෙලා රක්ෂණ ඔප්පුවක් අරගෙන මම අර විදිහටම දැන් ඔන්න මාසෙට 10000 ගානේ දාගෙන යනවා. මම කියන්නේ ඉතිරි කිරීමේ ගිණුමක සල්ලි දාන එකයි ඉන්ෂුරන්ස් එකේ වෙනස. තේරෙන්නේ නැත්නම් අහන්න. දැන් ඔන්න මම 10000 ගානේ රක්ෂණ ඔප්පුවකට ගෙවාගෙන යනවා. අවුරුදු 10ක් යනකම් ගෙවන්නනේ ගත්තේ. එතකොටත් 1,12,000ක් එකතු වෙන්නේ බෑ. ගෙවාගෙන යද්දි බැරි වෙලා හරි වාරික 2-3යි ගෙව්වේ. 10000 ගානේ වාරික 3යි ගෙව්වේ තාම. මම මැරෙනවා. අකල් මරණයකටපත් වෙනවා. අන්න දැන් තියෙන chance එක තමයි මම මැරුණානේ දැන්. ගෙව්වේ 30000යි. ඒ 10000 ගානේ වාරික 3යිනේ ගෙව්වේ. ගෙව්වේ 30000යි. 30000ක් ගෙවලා තියද්දි මම මැරෙනවා. මැරුණාම මගේ යැපෙන්නන්ට පුළුවන් විරිදට පුළුවන් ගිහිල්ලා 1,12,000ම ගන්න. ඒක තමයි ඉන්ෂුරන්ස් එකේ තියෙන විශේෂත්වය. දැන් ඉතිරි කිරීමේ ගිණුමක සල්ලි දාන අතරතුරේ මම මරුණා නම් මොකද වෙන්නේ? මාස 3ක් සල්ලි දාලා මම මරුණා නම් ඒ මාස 3 සල්ලි තමයි පිළිදල ගන්න වෙන්නේ. 30000යි දාලා තියෙන්නේ. අවුරුදු 10ක් දාන්න හිතාගෙන තමයි ගත්තේ පටන් ගත්තේ. ඉතිරි කිරීමේ ගිණුම වාරික 3යි දැම්මේ මාස 3යි දැම්මේ ඊළඟ මාසේ මොනවා හරි වෙලා මම මැරෙනවා. ඒතර මගේ පිළිදලට පුළුවන් කියලා 30000ක් ගන්න. මම ඉන්ෂුරන්ස් එකකට ගෙවාගෙන ගියා නම් 10000 ගානේ 1,12,000ක රක්ෂණයක් අරගෙන මං ගෙව්වේ වාරික 3 වුණාට පිළිදලට පුළුවන් ගිහිල්ලා 1,12,000ම ගන්න. 12 කියන්නේ ඒගොල්ලෝ පොරොන්දු වෙච්ච ගාණක් තියෙනවානේ මට කාලය පිරුණාම ගෙවනවා කියලා. 12ට වඩා ගෙවන්න බෑ එතකොට. පොලියත් එක්ක නම් මනන් එක්ක බෝනස් එක්ක. පිටු 15ක් කියලා 15ම මගේ යැපෙන්නන්ට දෙන්න. එක වාරිකයක් ගෙවලා මරුණත් මුළු මුදලම දෙන්න. ඒක තමයි රක්ෂණය වෙන එකේ තියෙන වාසිය. ඉතිරි කිරීමේ ගිණුමක සල්ලි දානවට වඩා. තේරුණාද ඒක? මොනවා හරි දැනගන්න තියෙනවා නම් අහන්න නැහැ. මම කිව්වා මේක ප්‍රායෝගික පාඩමක්. ළමයි ඔය දැන් ඔය අදත් ඇහුවේ. බතු කරුටත් පුළුවන්ද කියලා ඉතින් එදා ඔක කියලා දුන්නනේ. ඒ ඉවෙලේ අහන්න තියෙන ප්‍රශ්නේ. එතකොට තමයි निराකරණය වෙන්නේ. දැන් හරිද? ඉතිරි කිරීමේ ගිණුමක සල්ලි දාන එකයි ඉන්ෂුරන්ස් එකකට ගෙවන එකේ වෙනස පැහැදිලිද? මොනවා හරි දැනගන්න තියෙනවද? නෑ මුළු මුදලම දෙන්නේ කල්පිරුණාට පස්සේ නෙවෙයි. ඒ මම ජීවත් වෙලා හිටියොත් ඉතින් මට දෙනවනේ මුළු මුදල. කල්පිරණකම මම ජීවත් වෙලා හිටියොත් මටම දෙනවා. දැන් විශේෂයෙන් මිනිස්සු රක්ෂණය දාන්නේ Tamanටම ගන්නවට වඩා අර අපි මරුණොත් අනිත් අයට මොනවා හරි කරගන්නේ. කල්පිරණකම් ඉන්න ඕනේ නෑ. මම හෙට මරුණා නම් අද තමයි වාරිකය ගෙව්වේ හෙට මැරෙනවා. ඒත් දෙනවා. එදාම දෙනවා. අය පෙන්නන්නට සම්පූර්ණ මුදල දෙනවා. හරි. කැඩි කැඩි ඇහෙනවා කියන්නේ හැමෝටම එහෙමද? හැමෝටම කැඩි කැඩිද ඇහෙන්නේ?
කියන්නේ එනවනේ ඇහෙන්නේ නැති වෙන්න හේතුවක් නැහැ ඇහෙනවා කියලා කට්ටිය කියන්නේ හරි මොකද ප්‍රශ්නයක් නැහැ නේද දැන් හරි දැන් මම කිව්වේ ජීවිත රක්ෂණය අපි කතා කරපු අනිත් රක්ෂණයට වඩා වෙනස් කියලානේ අර ආයි පොඩ්ඩක් පැහැදිලි කරන්න කියලා ළමයි කියන එකයි අනිත් උතේ මැසේජ් කරන්න නැතුව කටින් කියන්න දැන් මට නැත්තම් අතන සැරින් සැරේ බලන්න වෙනවා මට පේන්නේ නැහැ එතකොට ඔයගොල්ලෝ අහන්නේ මොකද්ද කියලා සාමාන්‍ය වාහන එහෙම රක්ෂණය කරාම වාහනේ මුළු වටිනාකමට රක්ෂණය කරලා අපි ගෙවන්නේ අවුරුද්දකට වාරිකයක්නේ වාරිකයක් ගෙවු පළියට මුළු රක්ෂිත මුදලටම හරියන්නේ ඒගොල්ලෝ වන්දි දෙනවා මොනවා හරි වුණොත් වෙච්ච හානියට ගෙවනවා. හැබැයි මොනවා හරි වුණ නැත්නම් කීයක්වත් දෙන්නේ නැහැ. ඒ අපි කතා කරපු සාමාන්‍ය රක්ෂණය. ජීවිත රක්ෂණයේදී වෙන්නේ වෙන වැඩක්. එතෙන්දී අපිට පුළුවන් කැමති වටිනාකමකට ජීවිත රක්ෂණ ඔප්පුවක් ගන්න. ලක්ෂ 10ද 20ද 30ද 50ද කෝටියද දෙකද කැමති ගානකට ගත්ත හැකි. අරගෙන ඒක අපිට ගෙවා ගන්න පුළුවන් කාලයක් කල්පිරෙන කාලයක් ඒගොල්ලෝ දෙනවා. අපිට කියන්න පුළුවන් මෙච්චර කාලෙකදී ගෙවන්නම් එහෙම කියලා. එතකොට ඒ කාලය අනුව අපිට මාසයකට වාරිකය මෙච්චරයි කියලා බෙදලා දෙනවා. ඒ මාසෙ ගානේ අපි දැන් වාරිකය ගෙවාගෙන යනවා අපි ගත්ත ඔක්කොේ වටිනාකමට හරියන්නේ. ඒ වාරික ගෙවාගෙන ගිහිල්ලා අවුරුදු 10කින් කල්පිරෙන්න නම් ගත්තේ අවුරුදු 10 අවසාන වෙනකම් අපි හරියට ගෙවාගෙන ගියා. අවුරුදු 10 ඉවරයි දැන්. අවුරුදු 10 අවසානයේ අර ගෙවපු සල්ලි ටික දෙනවා. ගෙවපු සල්ලි වෙන ප්‍රතිලාභයි ඔක්කොම එකතු කරලා අපිට ගාණක් අතට දෙනවා. ලොකු ගාණක්. ගෙවපු ගාණට වඩා ගාණක් ගත්තේ. ඒතර මම කිව්වා මේක හරියට ඉදිරි කිරීමේ ගිණුමක සල්ලි දාලා ඒ සල්ලි ටික පස්සේ අහපව් ගන්නවා වගේ කියන. ටිකක් ඒ වගේ තමයි. හැබැයි මේකේ වෙනසක් තියෙනවා. ඉන්ෂුරන්ස් එකක් දාන එකේ ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් දාන එකේ වාසිය එකයි. ඉදිරි කිරීමේ ගිණුමක සල්ලි දානවට වඩා. මොකද්ද වාසිය? මම ඉදිරි කිරීමේ ගිණුමක සල්ලි දදා ඉඳලා හදිසියෙ මැරුණොත් මම බලාපොරොත්තු වුණා යම් කාල සීමාවක් වෙනකන් සල්ලි දාන්න. හැබැයි ඒ කාල සීමාව වෙනකන් මට දාගන්න බැරි වුණා මම මැරුණා. මැරුණොත් මගේ යැපෙන්නන්ට මම නම් කරලා තියෙන කෙනෙකුට අර මුළු රක්ෂිත මුදලම දෙනවා. මම ඔප්පුවේ වටිනාකම ගත්තේ ලක්ෂ 20ක ඔප්පුවක් නම් ලක්ෂ 20ම දෙනවා. හැබැයි ඉතිරි කිරීමේ ගිණුමක සල්ලි දාගෙන යද්දි මැරුණොත් එවෙලට එනකන් දාපු ගාන විතරනේ බැංකුවෙන් දෙන්නේ. වෙන දෙන්නේ නැහැ. ඒකයි වෙනස. දැන් තේරුණාද? මම ලක්ෂ 50ක රක්ෂණ ඔප්පුවකට අද සම්බන්ධ වෙනවා කියලා දන්නව අද මම සම්බන්ධ වෙනවා ලක්ෂ 50ක ඔප්පුවකට. ඊට පස්සේ ඒගොල්ලන්ට මම කියන අවුරුදු 10ක් ඇතුළත ගෙවන්න ලක්ෂ 50. එතකොට අවුරුදු 10ට බෙදලා ගන්නට මට මාසෙකට වාරිකය මෙච්චරයි කියලා හදලා දෙනවා. දුන්නාම මම දැන් ගෙවාගෙන යනවා. මාස 3-4ක් ගෙවුවට පස්සේ මම මැරෙනවා. වාරිකය ගෙවුවේ මාස 4ක් විතර. අවුරුදු 10ක් කියන්නේ 12 වරක් 10. වාරික 120ක් ගෙවන්න බෑ. වාරික 120ක් ගෙව්වේ නෑ. මං ගෙව්වේ වාරික 4යි. මැරුණා. හැබැයි ලක්ෂ 50ම වගේ යැපෙන්නන්ට එදාට දෙනවා. ඒක තමයි රක්ෂණයක් දාන එකේ තියෙන වාසිය. රක්ෂණ ඔප්පුවක එල්ලිලා ඉන්න එකේ තියෙන වාසිය. දැන් තේරුණාද? හරිනේ. එතකොට ඉතින් ජීවිත රක්ෂණයේදී දැන් රක්ෂණ සමාගම් මිනිස්සුන්ගේ තියෙන විවිධාකාර අවදානම් වලට එක එක විදිහට ගැලපෙන රක්ෂණ ඔප්පු දැන් හඳුන්වලා දීලා තියෙනවා. රක්ෂණ වෙළඳපොලේ. දැන් මිනිස්සුන්ට ඔක ඉස්සර මොනේ වුණේ අර තමන් මරුණොත් එහෙම තමන්ගේ ළමයින්ට විදිහට කවුහරණක් වෙන්න කියලා තමයි ඔක ආවේ. හැබැයි පස්සේ දැන් එක එක අවශ්‍යතා මිනිස්සුන්ගේ පෙන්නලා මිනිස්සුන්ට මේකේ අවශ්‍යතාවය එක එක තැන්වල තියෙනවා කියලා එක පෙන්නලා ඒගොල්ලෝ එක එක රක්ෂණ ඔප්පු හඳුන්වලා දෙනවා. ඒවා නොසෙව් බාණ්ඩේ ජීවිත රක්ෂණ ඔප්පු අපි දන්නේ නැහැ මොනවද කියලා රක්ෂණ නියෝජිතයෙක් හම්බ වෙලා තමයි අපිට ඉතින් ඒක පැහැදිලි කරලා පැහැදිලි කරන්නේ. මෙන්න මෙහෙම රක්ෂණ ඔප්පුවක් තියෙනවා කිය. හරි. වාරිකේ ගෙවන්නේ නැතත් ගෙවනවාද? වාරිකේ ගෙවන්නේ නැතත් කියලා කියන්නේ එක වාරිකයක් හරි ගෙවන්න ඕන. එක වාරිකයක් නෙවෙයි සාමාන්‍ය ක්‍රමයේ යටතේ මාස 3ක් ගෙවන්න ඕන. ඒ රක්ෂණ මේ රක්ෂණ සමාගම් වල එහෙමයි දීලා තියෙන්නේ. ජීවිත රක්ෂණ ඔප්පුව පටන් අරගෙන වාරික 3ක්වත් ගෙවන්න ඕන. වාරික 3න් පස්සේ ඒක ඔප්පුවන් එකකින් කිව්ව එක එක ඔප්පු වල එක එක විදිහට කොහොම හරි ඒ රක්ෂණ කල්පිරෙනකන් අපි ජීවත් වෙලා ඉන්න ඕනේ නැහැ. කල්පිරෙන්න කලින් මැරුණොත්
අර කල්පිරි වටිනාකමම එවෙල දෙනවා. ආයි පස්සේ ගෙවන්න ඕනෙත් නැහැ. ඒක ඔයගොල්ලෝ කල්පනා කරනවා ඉතින් පාඩුනේ රක්ෂණ සමාගම් වලට. දැන් ලක්ෂ 50ක ඔප්පුවක් දාපු එක ටික කාලයක් ගෙවලා මැරෙනවා. ලක්ෂ 10ක්වත් ඌ ගෙවලා නැහැ. ලක්ෂ 10ක්වත් ගෙවන්න කලින් මැරිලා. එතකොට ඉතින් අර ලක්ෂ 50ම දෙන්න බෑ. ඔව් දෙනවා. ඒකනේ රක්ෂණ සමාගමේ බිස්නස් එක ඒක තමයි. ඕක ඉතින් මෙහෙමනේ රක්ෂණ සමාගමේ මැරෙන්න සම්භාවිතාවය වැඩි මිනිස්සුන්ට ඒක ඒ විදිහට දෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඒගොල්ලෝගේ පැත්තෙන් බලන්නේ කොහොම හරි රක්ෂිතයා ඔප්පුව කල්පිරනකන් ජීවත් වෙලා ඉන්න විදිහට තමයි වැඩේ කරන්නේ. ඒ හදිසියේ ඇක්සිඩන්ට් වෙලා නම් මනම් ඒවනේ මිනිසුන්ට වෙන්නේ. ඇක්සිඩන්ට් ඉතින් අපිට අනපේක්ෂිත විදිහට වෙන්නේ. එහෙම මොනක් කරන්න දෙයක් නැහැ. නැත්තම් ඉතින් රක්ෂණ ඔප්පුවක් පටන් ගන්න වෙලාවේ වාරිකයේ එහෙම තීරණය කරද්දි කල්පිරෙන කාලය එහෙම තීරණය කරද්දි ඒගොල්ලෝ හැම එකක්ම බලලා තමයි දැන් අවුරුදු 60ක මිනිහෙක් ගිහිල්ලා ඉල්ලනවා අවුරුදු 20කින් කල්පිරෙන රක්ෂණය. 60ක මිනිස්සෙක් ගිහිල්ලා තව 20කින් කල්පිරෙන රක්ෂණයක් ඉල්ලනවා. දෙන්නේ නැහැ එහෙම. ඉතින් 60ක එක තව 20ක් ඉදී කියලා කියන්න බෑනේ. වයස බලනවා. ඒක ගොඩක් දේවල් බලනවා. ඊට පස්සේ කතා කරමු. අර දැනට ඕගොල්ලන්ට ජීවිත රක්ෂණය වෙන්නේ අර සාමාන්‍යයෙන් අපි ඉගෙන ගත්ත රක්ෂණයේදී වෙච්ච දේ නෙවෙයි කියන එක තේරුණා නම් එච්චරයි. කැමැති ගානකට රක්ෂණ ඔප්පුව ගන්න පුළුවන්. අරගෙන කල්පිරෙන කාලයක් ඒගොල්ලෝ තීරණය කරනවා. ඒ කාල සීමාව තුළ අපිට තියෙන වාරික ගෙවාගෙන යන්න. වාරික ගෙවාගෙන යනකොට කවදා හරි වාරික ටික ගෙවලා ඉවර වෙනකන් අපි හිටියොත් අපිට මේ සල්ලි ටික දෙනවා. අපි මගදී මරුණොත් අපේ යැපෙන්නන්ට අර මුළු රක්ෂිත මුදලම දෙනවා. හරිනේ. එතකොට මේ මම කියාගෙන ආවේ දැන් රක්ෂණ සමාගම් ඒගොල්ලන්ගේ බිස්නස් එක නෙමෙයි. දැන් ඔය අවශ්‍යතාවය දැනෙන්නේ ළමයි ඉන්න තාත්තා කෙනෙක්ටනේ. මම හදිසියේ මරුණොත් එහෙම ළමයින්ට මුකුත් හවුහරණක් නැහැ කියලා ওই විදිහට රක්ෂණය පටන් ගන්න හිතෙන්නේ යැපෙන්නෝ ඉන්න කෙනෙක්. ළමයි ඉන්න බඳපු කෙනෙක්ට තමයි අවශ්‍යතාවය දැනෙන්නේ. රක්ෂණ සමාගම් මේක වෙන වෙන මිනිස්සු ගාවටත් ගෙනියන එක එක අවශ්‍යතාවයන් ටික හදලා. එක එක විදිහට එයා මේක හදනවා. දැන් තරුණ කෙනෙක් ගාවට ජීවිත රක්ෂණයක අවශ්‍යතාවය කොහොමද පෙන්වන්නේ? තරුණ අයට කියන්නේ මෙහෙමයි. අනාගත ආයෝජනයක් විදිහට රක්ෂණය කරන්න. රක්ෂණ ඔප්පුවකට ගෙවන්න. තරුණ අයට එහෙම නෑනේ, යැපෙන්නු නෑනේ, වගකීම් නෑනේ. නිකම් මැරෙනවා කියන එක ගණන් ගන්න නෑනේ තරුණ කාලේ. දැන් ඕගොල්ලෝ මේ කාලේ ඕගොල්ලෝ මැරෙනවා කියන එකට මහා ලොකු බයක් නෑනේ. හරි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අවදානම්කාරී වැඩ ඒකනේ කරන්නේ තරුණ පිරිසනේ කරන්නේ. ලෙඩ වෙනවට බය නෑ. මොනවා හරි කන්න එපා කිව්වට හවස් වෙලා ආවා කන්න එපා කිව්වට අහනවද නෑනේ. හවස් වෙලා නාන්න එපා කිව්වට අහන්නේ. බස් එකේ යනකොට ෆුඩ් බෝඩ් එකේ යනවා, කෝච්චියේ යනකොට ෆුඩ් බෝඩ් එකේ යනවා, පාලම් උඩ නැගලා සෙල්ෆි ගහනවා, කඳු උඩ නැගලා සෙල්ෆි ගහනවා. ඒ කියන්නේ බයිසිකලේ තනි රෝදෙන් යනවා. අනේ මැරෙනවා නම් මැරිද්දෙන් කියනන්නේ එහෙම මතේ ඉන්නේ. අපිත් එහෙම තමයි ඔල්ලෝ කාලේ හිටියේ. තනිකඩ කාලේ. බැන්දට පස්සේ තමයි අර ළමයි එහෙම ඉන්නකොට තමයි ගොඩක් වෙලාවට මිනිස්සෙක්ට අර තමන්ගේ ජීවිතේ වටිනාකම තේරෙන්නේ. උටක් ඉන්නේ මේ ආයතනයේ කෝල් එකක් කරනවා ටියුට් එකක්වත් ගන්න. දැන් කතා කරන්න පුළුවන් ඕගොල්ලන්ට මියුට් අයින් කරා ඕන්නම් ඔන් කරලා කතා කරන්න පුළුවන්. හරි. නෑ ටියුට් ගන්න ඕනේ ළමයි ඒකයි පොඩ්ඩක් ඒ ආන්සර් කරන්න බෑ ටක් ගාලා දැන් ටියුට් ඉවරයිලු රත්නපුරේ ඒක නිසා දැන් තව ටිකක් ගහලා දෙන්න කියලා කිව්වේ. ඒ ටියුට් ප්‍රශ්න ටක් ගාලා විසඳ ගන්න නෑ මොකද දැන් නැත්තම් ඔය තියෙන තත්ත්වෙත් එක්ක වහලා දැම්මොත් එහෙම මොකද ඒ දීලා තියෙන ටියුට් එක තාම පටන් ගත්තෙත් නෑනේ. මේ තාම යන්නේ රක්ෂණයේ පාඩමනේ. ඒ දීලා තියෙන ප්‍රවාහනයේ ටියුට් එක. අදත් ළමයි ඇඩ්‍රස් එහෙම ඒවල තිබ්බේ ඒගොල්ලන් ටියුට් දැම්මා. සීසුමනේ තියෙනවා. ඒත් මං හිතන්නේ එහෙත් ඉවරයි කිව්වා. ඒ නිසා දැන් ඕනනම් කෙලින්ම ඇඩ්‍රස්ම එවන්න ඕනේ. දැන් ආයතන වල ටියුට් ගොඩක් ඒවා ඉවරයි බලංගොඩ ඇති තව. අනිත් තැන් වල ඉවරයි.
ඒ කියන්නේ 22 රිවිෂන් පටන් ගැනීමත් එක්ක අලුත් ළමයි ගොඩක් ඇවිල්ලා ටියුට් කරන් ගිහින් තියෙනවා. ඒක නිසා අර ගිය මාසේ තිබ්බ ප්‍රමාණය ඉක්මනට ඉවර වෙනවා. හරි දැන් මේ තරුණ කෙනෙක් ආවට ගිහිල්ලා ජීවිත රක්ෂණයක අවශ්‍යතාවය පෙන්වන්නේ ආයෝජනයක් විදිහට කරන්න කියන්නේ. දැන් මම කිව්වේ ළමයි ඉන්නකොට තමයි අපිට අර අපේ ජීවිතේ වටිනකම දැනෙන්නේ. අපිත් ඒ ලෙවල් කාලේ කැම්පස් කාලේ අපිත් කොහොම තමයි. මැරෙනවා කියන එකට එහෙම බයක් දැනෙන්නේ නැහැ. මැරුණත් ඉතින් මොකද ඉතින් කවුද ඉතින් ඉන්නේ අඬන්න එහෙමනේ අපි කියන්නේ. දැන් ළමයි ඉන්නකොට අපිට මතක් වෙනවනේ දැන් බැරි වෙලා හරි මට මොනවා හරි වුණොත් මේ ළමයින්ට කවුද කන්න දෙන්නේ කියලා. කොහොමද මේ ළමයි ඉස්කෝලේ යන්නේ මොකද දුක් විඳි. අන්න එතකොට අපි ටිකක් පරිස්සම් වෙනවා. දැන් ඔයගොල්ලන්ගේ තාත්තලා එහෙම ඒකනේ පරිස්සම් වෙන්නේ. ඔයගොල්ලෝ යාර සෙල්ලක්කාර ජීවිත නෙවෙයිනේ බඳපු මිනිස්සු ගත කරන්නේ. ළමයි ඉන්න මිනිස්සු. මොකද අපි කෑමෙන් බීමෙන් පරිස්සම් වෙන ඕනේ. එතකොට තමයි ඔය තෙල් කෑම අඩු කරන්න. හවස් වෙලා නාන එක නවත්තනවා. ගමනක් ගියත් පරිස්සමට යනවා. මොකද අපිට අපි වටින්නේ නැති වුණාට අපිව වටිනවා අනිත් අයට එතකොට. ඒ නිසා දැන් තරුණ අයට ජීවිත රක්ෂණයක අවශ්‍යතාවය ඕකෙන් පෙන්වන්න බෑ. රක්ෂණ සමාගම් මේගොල්ලෝ ගාවට ගිහින් කියන්නේ මෙහෙමයි. ආයෝජනයක් විදිහට කරන්න. ඒ කියන්නේ අපි ගාව ඒගොල්ලෝ එක එක ප්ලෑන් තියෙන එක එක රක්ෂණ ඔප්පු තියෙන ඒගොල්ලෝ හදාගෙන. ඒවා ඒගොල්ලෝ තමයි දන්නේ. ඉතින් ඒගොල්ලෝ කිව්වොත් තමයි අපි දන්නේ. නොසෙව් බාන්න කිව්වේ ඒකනේ. ඒගොල්ලෝ තරුණ අයට කියන දැන් හිතන්න දැන් ඔන්න මම අවුරුදු 25න් වගේ කැම්පස් එළියට ඇවිල්ලා දැන් ඉන්නවා සල්ලි හම්බ කරනවා. ඉතින් ජොබ් එකක් කරනවානේ කොල්ලා කාලේ. ඒ ජොබ් එක කරන කාලේ ඉතින් කරන්නේ ජොලි වැඩනේ කරන්නේ ඇඳුම් ගන්නවා, ඇවිදින්න යනවා. එහෙමනේ කරන්නේ. මොකද වෙන වගකීම් නෑ. ගෙදරට කිරිපිටි ගෙනියන්න ආහාර ගෙනියන්නේ නෑනේ. ඉතින් ඒ කාලේදී ඔන්න රක්ෂණ සමාගම් වලින් කියනවා මෙහෙම. අවුරුදු 25න් නම් ජොබ් එක කරන්නේ. ඔයාලට කියනවා අවුරුදු 35 දී කල් පිරෙන විදිහට අපි ගාව තියෙනවා ඉන්ෂුරන්ස් ප්ලෑන් එක. අවුරුදු 10ක ඉන්ෂුරන්ස් ප්ලෑන් එකක් තියෙනවා. ලක්ෂ 50යි. වටිනාකම ලක්ෂ 50ක ඔප්පුවක්. ඔයා මේකට හරියට ගෙවුවොත් ඔයාට අපි ලක්ෂ 75ක් ගෙවනවා. 50ක ඔප්පුවට ඔයා වාරික ගෙවන්න ඕනේ. ඔයාට අවුරුදු 35 වෙනකොට අපි 75ක් ගෙවනවා. එහෙම කියලා ඔන්න අපිට කියනවා. එතකොට මේකෙදි අපිට පෙන්වන්නේ අනාගත ආයෝජනයක වටිනාකම. දැන් තනිකඩ කාලේ තරුණ කාලේ තමන් ජොබ් එකක් කරලා ඒ වගේ ඉන්ෂුරන්ස් එකකට ගෙව ඉන්නවා. ගෙව ඉඳලා අවුරුදු 35 වෙනවනේ දන්නේම නැතු. අවුරුදු 35 දී දැන් සමහර කසාද බඳින්නත් හොයන්නේ. වාහන ගන්න ඕනි වෙනවා, ගෙවල් හදන්න ඕනි වෙනවා 35 වගේ වෙනවා. අන්න 35 දී දැන් අපි දන්නේම නැතුව ලක්ෂ 75ක් අපිට ඉන්ෂුරන්ස් එකෙන් ලැබෙනවා. අර 25 ඉඳන් ගෙවපු එක. එතකොට අපිටත් හිතෙනවා වැඩේ හොඳයි කියනවා. අන්න තරුණ කට්ටිය ජීවිත රක්ෂණයට පොළඹව ගන්නවා ඒ වගේ ඔප්පු වලින්. ඒක ඕගොල්ලන්ට හිතන්න පුළුවන්. ඉතින් එහෙම කරන්න ඕනේ නෑනේ. ඉතින් අපිට පුළුවන් නේ. බැංකු පොතක් ඕපන් කරලා ඉවර වෙලා ඒකට සල්ලි දාන්න අවුරුදු 35 වෙනකම්. ඒක ළමයි ප්‍රායෝගික නෑනේ. බැංකු පොතේ සල්ලි දාලා ඉතුරු කරනවා කියන එක අනිවාර්ය ගෙවීමක් නෙවෙයිනේ. අපිත් එහෙම කාලයක් තිස්සේ ඉතින් පොත්වල සල්ලි දැම්ම ඒ වුණාට මාසේ මුල දානවා අග ගන්න. අග වෙනකොට දාපුවටත් වඩා අරගෙන. ඒ ගන්න පුළුවන් නේ සලින් සලින්. අවශ්‍යතාවයක් එන ගමනක් ගන්නවා. ඉතින් කවදාවත් ඉතුරු වෙන්නේ. දැන් ජීවිත රක්ෂණයකට සම්බන්ධ වෙලා ගෙවාගෙන යනවා කියන්නේ අනිවාර්යෙන් ගෙවන්න ඕනේ. ඕක පටන් ගත්තා කියන්නේ කොටිවල ගැල්ල ගත්තා වගේ තමයි ගෙවාගෙන යන්න ඕනේ. එතකොට වෙන වියදම් ටික නොකලත් ඉතින් අපි ඉන්ෂුරන්ස් එකේ වාරිකේ ගානට කලාවට වෙලාවට දාන්න ඕනේ. නැත්නම් ඔප්පුව වැඩක් නැති වෙනවා. අප්‍රාණික වෙනවා. අප්‍රාණික වුණොත් එහෙම ගෙවපු ටිකත් අපරාධයි. ඒ නිසා ජීවිත රක්ෂණ ඔප්පුවක එල්ලුනහම අපි ඕක කොහොම හරි ගෙවනවා. ගෙවලා 35 අවුරුදු 35 වෙද්දී අපිට එතකොට ලක්ෂ 75ක් ඒගොල්ලෝ දෙනවා. අන්න තරුණායට ජීවිත රක්ෂණයක වටිනාකම මේ විදිහට පැහැදිලි කරනවා. දැන් ඒවත් අර chance එක තියෙනවා. අර chance එක කියන්නේ ඉතින් ඒවත් මේ අපිට පසු වෛද්‍යයට නම් කරන්න තියෙනවා කෙනෙක්. බඳලා නැති කෙනෙක් නම් තමන්ගේ අම්මා තාත්තා නම් කරනවා කියමුකෝ අම්මා හරි තාත්තා හරි. බැරි වෙලාවයි තරුණයෝ මැරෙන්න බැරි කමක් නැහැ. අවුරුදු 35 වෙන්න කලින් මැරුණොත් එහෙම ඒ අම්මට හරි තාත්තට හරි නම් කරපු කෙනාට අර 75ම දෙනවා. අර ඉතින් අර දානකොට දැම්මේ එහෙම හිතාගෙන නෙවෙයි තමන්ට 35 දී අරගෙන ගියක්වත් හදාගන්න හිතාගෙන. එහෙම කියනවා එතෙන්ට. ඊළඟට තව ඉන්නවනේ අර වයසට ගියාම හවුහරණක් නැති වෙනවා කියලා හිතන මිනිස්සු. ඔන්න 50ට වගේ ලඟ වෙන මිනිස්සු ගාවට ගිහිල්ලා ආරක්ෂණ නියෝජිතයෝ මොකද කියන්නේ? 50ට වගේ ලඟ වෙලා කියන්නේ ළමයි ලොකුයි. එතකොට ළමයින්ට තමන් මැරුණත් අපි ඒකට අවුලක් නැහැ නේ. අපි මැරුණත් ඉතින් උන්ගේ පාඩුවේ ජීවත් වෙයි මොනවා හරි කරගෙන. සමහරට ළමයි ත්‍රස්සාවල් වල එතකොට. ඔයගොල්ලන්ගේ තාත්තලා අවුරුදු 50 වනිනකොට
ඔයත් ඒ ලෙවල් වයස එහෙම නැත්නම් ඔයා ජොබ් එකක් කරනවා පවුලේ ලොකු එකා එක්ක ජොබ් එකක් කරනවා ජීවත් වෙලා තේරෙනවනේ අර ළමයි පොඩි කාලේ අම්මා තාත්තා කරුණාමනේ ළමයි අසරණනේ අම්ම කරගන්න තියා කවුරුවත් නැහැ නේද එතකොට ඒ හින්දා අන්න වයසට ගාවට ගිහින් කියනවා දැන් බලන්නකෝ ඔයාට අවුරුදු 60ට ළඟයි දැන් 60 දිවා පෙන්ෂන් යනවා එහෙම නැත්නම් පෞද්ගලික එක නම් ඔයා ඒතකොට ජොබ් එකෙන් අයින් වෙන්න කාලේ කවුද දන්නේ ඉතින් අපිට ওই ළමයි සලකයිද කියලා ඒ නිසා 50ට 40 50 වගේ ඉන්න අයට ගිහින් කියන්නේ එහෙම. ඒගොල්ලන්ට කියනවා මෙහෙම. ඔයා අවුරුදු 60 වෙනකන් ගෙවන්න. 40 ඉඳන් 60යි කියන්නේ අවුරුදු 20යි. අවුරුදු 20ක ජීවිත රක්ෂණයක් අරගෙන ගෙවන්න. අපේ ඔප්පුවක් තියෙනවා මෙන්න මෙහෙම. ඒකෙදි අපි කරන්නේ ඔයා අවුරුදු 40 ඉඳන් 60 වෙනකන් අපිට ගෙවනවා. අපි 60න් පස්සේ ඔයාට මාස 30000 ගානේ අපි ගෙවනවා. තව අවුරුදු 20ක් යනවා. අන්න හරියට එතකොට දැන් අපි පෙන්ෂන් යන කාලේට කාක් කවුරුවක් නැති වෙන කාලේට අපිට මාසෙ 30000 ගාන ඉන්ෂුරන්ස් එකකින් හම්බ වෙනවා නිකන්. අර අපිට පණ තියෙන කාලේ අපිට හයිය තියෙන කාලේ අපි ඉන්ෂුරන්ස් එකකට ගෙවුවා. අවුරුදු 20ක්. ඒගොල්ලෝ 60න් පස්සේ අපිට ගෙවනවා 20ක්. අපි ගෙවපු ගානට වඩා ගානක් එන විදිහට හදලා කියනවා. අන්න එතකොට මම කල්පනා කරනවා ඒකත් හොඳයි දැන් ඉතින් හම්බ කරගන්න පුළුවන් කාලේ ඒ වගේ එකකට ගෙවලා තිබ්බහම වයසට ගිය කාලෙක ඒකෙන් ජීවත් වුණේ. අන්න එතෙන්ට ගෙනාව එහෙම. හරි. ඒ කියන්නේ රක්ෂණ ආයතන එක එක අවශ්‍යතාවයන් වලට ගැලපෙන්න රක්ෂණ ඔප්පු හදලා තියෙනවා. හදලා ඒව මිනිසුන්ට දෙනවා. අවශ්‍යතාවය පැහැදිලි කරනවා. ඊළඟට තව එකක් දැන් මිනිසුන්ට වර්තමානයේදී අනපේක්ෂිත විදිහට වෙන දේවල් තමයි රෝහල්ගත වෙන්න වෙනවනේ. රෝහල්ගත වෙන්න වෙනවා අනිත් එක සැත්කම් වලට වාජනය වෙනවා. දැන් අද කාලේ කොලෙස්ටරෝල් සීනි අනම්මනම් ඕවා හැම එකකටම තියෙනවා. ඉතින් යන්තම් 50 පනිනකොට බයිපාස් නම් මනම් එහෙම කරන්න වෙනවා ගොඩක් අය. බයිපාස් කියන්නේ ඉතින් ලක්ෂ 10ක් විතර යන වැඩක්. ඉතින් ඔන්න ඒ හින්දා ටිකක් ඔය සල්ලි තියෙන මිනිස්සු ඉන්නේ. ඒ මිනිස්සුන්ට නෝ වැඩිපුර හැදෙන්නේ. අපෝසත් මිනිස්සු. ඒ වගේ මිනිස්සුන්ට ඕක පැහැදිලි කරන්නේ එහෙමයි. දැන් බලන්නකෝ අද කාලේ තියෙන ලෙඩ අනම්මනම් දැන් සීනි වලට එහෙම බෙහෙත් ගන්න යමුත් ඉන්නවනේ කොලෙස්ටරෝල් වලට මාත් ගන්න. මේ කොලෙස්ටරෝල් වලට. ඉතින් එතකොට ඔන්න දැන් අපිටත් ඔය කිව්වට සැකයක් තියෙනවානේ කොයි වෙලේ හරි ඉතින් මේ heart attack හැදිලා ඉවරයක් වෙලා යයි. එහෙම නැත්නම් බයිපාස් වගේ දේවල් වලට යන්න වෙයි ඉදිරියේදී අවුරුදු 40 වගේ වෙනකොට. ඉතින් ඔන්න අපිට අවිල්ල කියනවා මේ අපි ගාව තියෙනවා මෙහෙම ඔප්පුවක්. හදිසි සැත්කමකට වාජනය වුණොත් ලක්ෂ 20ක් වෙනකම් බිල් එක අපි ගෙවනවා. ඒ සැත්කමේ මුළු වටිනාකම ගෙවනවා කියන එහෙම නැත්නම් එක්ක කියනවා හදිසියේ රෝහල්ගත වෙලා ඔයාට කාලයක් රෝහල්ගත වෙලා ඉන්න වුණොත් එක්තැන් වෙලා ඉන්න වුණොත් අංශභාගී වගේ හැදිලා ඉන්න වුණොත් ඔයාට අපි හොස්පිටල් බිල් එක ගෙවනවා. එක්ක මාසෙකට මෙච්චරක් ඔයාට දෙනවා. අන්න එහෙම කියලා ඒ වගේ ඔප්පු එතනින් හඳුන්වලා දෙනවා. ඊළඟට ලොකු ළමයි ඉන්න දෙමව්පියන්ට ටිකක් ළමයි තාම ලොකු නෙමෙයි තාම පොඩි. දෙමව්පියන්ට ආයි හිර වෙන තැනක් තමයි ළමයි ලොකු වෙලා උසස් අධ්‍යාපනයට පිවිසෙන කාලය සහ කසාදම දින කාලය. දැන් ඕගොල්ලෝ මේ A level කරන ළමයිනේ. දෙමව්පියෝ පන්ති ගාස්තු දීගෙන වියදම් කරගෙන හිටියට ඔයා මේක හරියට කරගෙන කැම්පස් පාස් වුණොත් ඒගොල්ලන්ට දැනෙන සතුට වගේම ලොකු බරකුත් දැනෙනවා. බර තමයි කොහොමද දැන් කැම්පස් එකේ ඉන්න අවුරුදු 4ම ආයි වියදම් කරන්න එපාද? සස්පෙලට් එකෙන් වියදම් කරලා මදිවට කැම්පස් අවුරුදු 4ම වියදම් කරන්නත් ඕනේ. සමහර විට ඔයා චාටඩ් හරි මොනවා හරි ඒ වගේ උසස් අධ්‍යාපන පාඨමාලාවක් හදාගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේ කෝස් එකක්වත් කරන්න දෙමව්පියන්ට සල්ලි නැති එකනේ වෙලා තියෙන්නේ. ඒකනේ මහන්සි වෙලා කොහොම හරි ඒ තුනක් දාගන්න කියන්නේ. කැම්පස් යන දඟලන්නේ කියන්නේ ඒකනේ. දුප්පත් ළමයින්ට ගොඩ යන්න තියෙන එකම මාර්ගය කැම්පස් යාම. දුප්පත් ළමයි. නැතු ඉගෙනගෙන ගොඩ යන්න තියෙන එකම මාර්ගය කැම්පස් නෙවෙයි. දැන් O level A level වලට ඒ තුනක් බෑ කැම්පස් යන්න බෑ. C තුනක් වගේ තියෙනවා නම් චාටඩ් සීමා එකා ඔය වගේ පාඨමාලා වියදම් කරලා කරගන්න පුළුවන් නම් හොඳ ජොබ් හොයාගන්න පුළුවන්. එහෙම නැත්නම් අර ස්ලිප් එකට වගේ ගිහිල්ලා සල්ලි වියදම් කරලා කැම්පස් යන්න පුළුවන් නම් ඒත් ඉතින් හොඳ ජොබ් හොයාගන්න පුළුවන්. අර දුප්පත් උන්ට නැති බැරි උන්ට නිදහස් අධ්‍යාපනයෙන් ගොඩ යන්න තියෙන ක්‍රමයනේ කැම්පස් යන්නේ. මොනවා හෝ ක්‍රමයකින් ගොඩ යනවා කැම්පස් එකට යන්නේ. ඉතින් ඒ නිසා ඔන්න දෙමව්පියන්ට කියනවා දැන් ළමයි දැන් 5 වසරේ ඉන්නේ මේ ළමයි. මේ ළමයි A level ලියලා ඉවරුනහම කැම්පස් යන්න පාස් වුණොත් අපි ගෙවනවා ලක්ෂ 20ක්. කැම්පස් යන්න පාස් වුණොත් අපි ගෙවනවා ලක්ෂ 20ක්. අනිත් එක තමයි ළමයි විවාහ වෙන අවස්ථාව. ළමයිගේ වෙඩින් කරලා දෙන්නත් එපා. දැන් මේ කාලේ වෙනකොටම අපි දන්නවා වෙඩින් එකක් එහෙම කරනවා නම් ලක්ෂ 10ක්වත් ඕන.
අන්න ඒ හින්දා දැන් ඔයගොල්ලෝ කසාද බඳින කාලේ වෙනකොට තව වෙනස් වෙයි, තව වැඩි වෙයි. ඒවා දෙමව්පියෝ එපා හොයන්න. සමහර ළමයි නම් ඉතින් ඒවා සල්ලි හොයා ගන්නවා ජොබ් කරලා ඒවා හොයාගෙනම කසාද බඳින්න. දැන් මම කැම්පස් එකේ ඉගෙන ගත්තෙත් මගේ සල්ලි වලින්, කසාද බැන්දෙත් මගේ සල්ලි වලින්, වෙඩින් ගත්තේ, වාහන ගත්තෙත් මගේ සල්ලි වලින්, ගේ හැදුවෙත් මගේ සල්ලි වලින්. මං හොයාගෙන හම්බ කරගෙන. ඒ හැමෝම එහෙම නෑනේ. ඉතින් ඒ හින්දා දෙමව්පියෝ ඕවා කරලා දෙන කන්නේ බලන් ඉන්නේ. ඉතින් දෙමව්පියන්ට ඒ බර තියෙනවා. කසාද බඳ කෙල්ලෝ එහෙම ඉන්නකොට කොහොමත් එපේ. කසාද බඳලා දෙන්න එපේ. වෙඩින් අරන් කොල්ලෝ නම් හම්බ කරගෙන හරි කරගනි කෙල්ලෝ. හම්බ කරගෙන කරගනීම කියලා ගෙවල් වලින් අතාරින්නේ නෑනේ ඉතින්. එතකොට මේ දෙමව්පියන්ට ඒ බර තියෙන ඔළුවේ. ඉතින් අන්න ඉන්ෂුරන්ස් එකෙන් ඇවිල්ලා කියනවා ළමයි කසාද බඳිනකොට වෙඩින් එකකදී අපි දෙනවා ලක්ෂ 10ක්. මෙන්න මේ ඔක්කොට දැන් ගෙවාගෙන යන්න. අවුරුදු 5ක් 10ක් ඒ වගේ කියනවා ගෙවන්න කියලා. අපි දෙනවා ළමයා කසාද බඳිනකොට අපි දෙනවා ලක්ෂ මෙච්චරක් එයාට. අන්න එහෙමත් ගේනවා. එතකොට ජීවිත රක්ෂණය එක එක විදිහේ ඔප්පු තියෙනවා. හැම එකකින්ම කරන්නේ ආරක්ෂණයක්. ඒ කියන්නේ මූල්‍ය රැකවරණයක් අපිට කල්පිරි වටිනාකමක් ඒවැය තියෙනවා. අපි හිටියොත් අපිට නැත්තම් වෙන කාට හරි ගන්න පුළුවන්. වෙන කාට හරි කියන්නේ අපේ කාට හරි ගන්න පුළුවන් වෙන්න තමයි මේක පටන් ගන්න. හරිද? ඒතර අර කලින් කතා කරපු රක්ෂණය වගේ නෙවෙයි. මොන හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න පුතේ ඔයගොල්ලන්ට. ගොඩාක් ළමයි එක එකේ වහනවා ටයිප් කරලා ඉවන්න එපා. ඔහොම අහන්න මයික් එක ඔන් කරලා. නැත්නම් ප්‍රශ්න? සර් ඔව්. රක්ෂණයක් දාලා සර් පළවෙනි වාරිකයේ කියවලා සියදි විනාශ ගැනීමක් ඔය එකක් කළොත් වන්දි කියවනවද? ඒ කියන්නේ ජීවිත රක්ෂණ ඔප්පු දානකොට රක්ෂණ ඔප්පුනේ මොන රක්ෂණය දැම්මත් ඒගොල්ලන්ගේ කොන්දේසි මං කිව්වේ කියනවා කියලා. ඒ වන්දි ගෙවනවා කියලා නිකම්ම අපි රක්ෂණයක් දානවා අපිට ගෙවනවා එහෙම අපි කිව්වට ඒගොල්ලන්ගේ කොන්දේසි ටික ඒගොල්ලෝ කියනවා. කන්ඩිෂන් වලට අපි යටත් වෙන්න ඕනේ. දැන් සාමාන්‍යයෙන් ජීවිත රක්ෂණ ඔප්පු වල සියදි විහානි කර ගැනීම වලට ගෙවන්නේ නැහැ. වසංගත රෝග වලට ගෙවන්නේ නැහැ. දැන් මේ වෙලාවේ කොවිඩ් එහෙම හැදිලා මැරුණට ඉන්ෂුරන්ස් දාලා තියෙන අයට ගෙවන්නේ නැහැ. සමහර කම්පැනි ගෙවනවා. ඒ කියන්නේ ඒකේ රක්ෂණ එපා කියලා නෑ ගෙවන්නේ. රක්ෂණ දැන් රක්ෂණය තනිකර තියෙන පුතේ රටේ රක්ෂණයට නීතියක් නැහැ. දැන් මගේ හොඳම යාළුවෙක් ඉන්නවා රක්ෂණ නියෝජන දෙන්නේ තුන් දෙනෙක් ඉන්නවා. නිතරම හම්බ වෙන එකෙක් ඉන්නවා. ලෝය කෙනෙකුත් ඉන්නවා. දවසක් අපි මේ ගිය සතියේද කොහෙද? 3-4 එකට ඉන්න අවස්ථාවක් ඇවිල්ලා ඔය ගැන පොඩ්ඩක් නිකන් කතා කරා. එතකොට ඒ ලෝය කිව්වේ රක්ෂණයට රටේ නීතියක් නැහැ. රක්ෂණ නීතියක් රටේ නැහැ. රක්ෂණයට තනිකර තියෙන ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේ නීති රීති සහ අදාළ රක්ෂණ ආයතනයේ විසින් ගොඩනගා ගන්නාලද කොන්දේසි. අපි ඉන්ෂුරන්ස් එක දානකොට ඒගොල්ලන්ගේ කොන්දේසි තමයි කොන්දේසි. අපි කැමති නම් දැම්මේ. එහෙම නැතු රටේ නීතියක් නැහැ. නඩුවක්වත් දාන්න මෙන්න මේ අහවල් නීතිය යටතේ මට වන්දියක් ලැබෙන්න ඕනි කියලා එහෙම එකක් නැහැ. රක්ෂණ ආයතනයේ සතුයි ඒක. ඒගොල්ලෝ හදාගෙන තියෙන දේ තමයි මේ වසංගත වලට ගෙවන්නේ නැහැ. සියදි විහානි කර ගැනීම වලට ගෙවන්නේ නැහැ. ඒ හින්දා කොවිඩ් හැදිලා මරුණොත් එහෙම ගොඩක් කම්පැනි වලින් ගෙවන්නේ නැහැ. දැන් මේ මගේ යාළුවා නම් කිව්වේ යා ඉන්නේ යුනියන් ඇෂුරන්ස් එකේ. ඒගොල්ලෝ ගෙවනවා කියලා. කියන්නේ මට රක්ෂණයක් දාන්න කියලා කියා මේ ඒගොල්ලෝ යා යෝජනා කරපු වෙලාවක තමයි ලෝයත් එතන හිටියා. ඒ වෙලේ ඔය ගැන නිකන් මාත් මේ සබ්ජෙක්ට් එක දන්න හින්දා ඉතින් ඔක්කොම ගැන තොරතුරු කතා කරා. ඒතකොට තමයි ඕක කිව්වේ මම දැන් මම කොවිඩ් හැදුනොත් බලා ගෙවනවා. ඔය වසංගත රෝග වලට ගෙවන්නේ නැහැ සාමාන්‍යයෙන්. කොවිඩ් කියන්නේ වසංගතයක්. ඒ නිසා නොගෙවා ඉන්න පුළුවන්. හැබැයි අපි ගෙවනවා. දැන්ටත් ඒගොල්ලෝ එහෙම ගෙවුවා කියලා පෙන්නුවා වීඩියෝ දෙක තුනකුත්. කොවිඩ් හැදිලා නිරෝධායන වෙලා හොස්පිටල් ප්‍රයිවට් එකක නැවතලා හිටියත් බිල් එක ගෙවන විදිහේ ඔප්පු තියෙනවා දැන්. හරි. ඒවා රක්ෂණ සමාගමෙන් සමාගමකට වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් ඒගොල්ලෝ ගොඩාක් රක්ෂණ සමාගම් වල සියදි විහානි කර ගැනීම වලට ගෙවන්නේ. තව තියෙනවා ඒ වගේ දැනගන්න දේවල්? සර් ඔව්. අර දැන් රටේ නීතියක් නැත්නම් රක්ෂණය ගැන රටේ නීතියක් නැත්නම් අපිට රක්ෂණ සමාගමෙන් මොකක් හරි අසාධාරණයක් වෙනවා නම් අපි කොහොමද නීති මාර්ගයෙන් ඒකට ක්‍රියාමාර්ග ගන්නෙ? ඒක සාමාන්‍ය නීති යටතේ අපිට පුළුවන් රක්ෂණ කිවිසුමේ තියෙන විදිහට. දැන් ඒගොල්ලෝ රක්ෂණ කිවිසුමෙන් අපිට එකඟ වෙනවනේ දෙන්න දේවල් ටික. රක්ෂණ ඔප්පුවක් අපිට දෙනවනේ. ඒගොල්ලෝ ඔප්පුවේ දාලා තියෙන දේ අපිට නොදුන්නොත් අපිට දැන් ඔප්පුවේ හැටියට අපිට මේක ලැබිය යුතුයි. සියලුම කොන්දේසි වලට අපි අදාළයි. ඒ කියන්නේ සියලු කොන්දේසි සම්පූර්ණ කරලා අපි තියෙන්නේ. ඒත් අපිට දෙන්නේ නැහැ. එහෙම වුණොත් අපිට පුළුවන් සාමාන්‍ය නීති යටතේ කිවිසුමක් කඩ කිරීමක් වුණා කියන නඩු දාන්න.
ඒ අරගෙන රක්ෂණ නීතියක් නැහැ කියලා තමයි මම කිව්වේ. රක්ෂණයේ නීතියක් නැහැ. දැන් රක්ෂණ සමාගම ඒ වෙලාවේ අසාධාරණයි නම් අපිට නඩු කියලා රක්ෂණ සමාගම මේ වෙලාවේ අසාධාරණයි කියන එක සාමාන්‍ය නීති යටතේ ඔප්පු වුණොත් මොකද මේකත් සාමාන්‍ය කිවිසුමක් නෙමෙයි මේක. එතකොට අපිට පුළුවන් නීතියෙන් පිළිසරණක් ගන්න. එතකොට ඒගොල්ලෝ නියෝග කරනවා රක්ෂණ සමාගම නෑ මෙයාට වන්දි ඔයගොල්ලෝ දෙන්න ඕනි. ඔයගොල්ලන්ගේ සියලු කොන්දේසි මෙයා සම්පූර්ණ කරලා තියෙන්නේ. ඔයගොල්ලෝ නොදී ඉන්න හේතුවක් නෑ කියලා. හරිද? වෙන තියෙන දැනගන්න දේවල්? කවර රක්ෂණයක් අරගෙන රක්ෂණය ගෙවගෙන අතරතුර එයා මේ පැහැර ගැනීමකට හරි නැත්නම් අතුරුදහන් වීමකට හරි වත් වුණොත් එහෙම. එතකොට රක්ෂණය ගෙවනවද? අතුරුදහන් වීම කියන්නේ මෙහෙමයි. ඉතින් ඒවා අර සාමාන්‍ය නීතියත් ඒවට බලපාන දා සමහර ඒවා එහෙම කරලා තියෙනවනේ ඉතිහාසයේ. ඉන්ෂුරන්ස් ගන්න ඕනිවට මැරුණා කියලා හැංගෙනවා. ඒවා කතා වෙලා දැන් කරනවානේ. මම ජාවාරම් කරන්න ඉතින් ආයි කට්ටිය සෙට් වෙනවනේ ගන්න. දැන් ගෑණි මේකෝ සෙට් වෙලා හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් විදියට බැඳපු දෙන්නම කියලා හිතන්නේ. මහත්තයා මැරුණා කියලා මහත්තයා නැහැ. සමහර විට කොහෙන් හරි මිනිහක් ගෙනහල්ලා පුච්චලක් දානවා. එහෙම නැත්නම් ඇක්සිඩන්ට් වෙලා මැරුණා කාර් එක ගිනි ගත්තා කියලා ඔය කොහේ හරි කාර් එකක් ගිනි තියලා මොනවා හරි එහෙම මිනිහක් දාලා පිච්චෙන්න ඔය වගේ ගේම් දෙනවා. දීලා තියෙනවා මේක ඉතිහාසෙ. ඒ හින්දා ඉතින් ඒවා ඒක හොයලා බලලා ඇත්තටම මේක අතුරුදහන් වීමක් නම් දැන් අපි හිතමු දිවේ ගිලිලා වගේ මිනිහා හම්බුන්නේ නැහැ. හැබැයි මේ මිනිස්සයා වතුරට වැටෙනවා ගොඩක් අය දැකලා තිනවා. ජීවත් වෙන්නේ නැහැ. එතකොට යම් කාලයක් බලනවා ඒගොල්ලෝ. ඒවයි රක්ෂණ නියෝජිතයෝම තමයි දන්නේ බලන කාලය ඒව මම දන්නේ නැහැ. එක එක රක්ෂණ සමාගම් වල මං කිව්වේ වෙනස් කියලා. එහෙම ගන්න පුළුවන්. අර දේශ සහගත විදිහට එහෙම කරොත් ඒක මාර්ච් වුණොත් දෙන්නේ. ඒ සමහරවල් හැංගෙනවා එහෙම ඒකයි. නරුණා කියලා අඟවනවා. හරිද? හරිනේ. මොනවා හරි අන්න එහෙම දැනගන්න දින දේවල් අහන්න. මම දන්නවනම් මං කියලා දෙනවා. දන්නේ නැත්නම් මම ඒක අර රක්ෂණ නියෝජිතයෝ ඉන්නවනේ යාළුවෝ උන්ගෙන් හරි අහලා කියලා දෙන්න. මොකද රක්ෂණය ගැන හැම දෙයක්ම මම දන්නේ නැහැ. මම දන්නේ A level මට්ටම විතරයි. අර විවිධාකාර රක්ෂණ ඔප්පු තියෙනවනේ. ඒ ඔප්පු වල තියෙන කොන්දේසි මොනවාද, ගෙවන්නේ කොහොමද? ගොඩක් ඒවා දන්නවා. දැන් ওই රක්ෂණ නියෝජිතයොත් එක්ක එහෙම ඉන්නේ හින්දා. දන්නේ නැත්නම් මම ඒක අහලා හරි කියලා දෙනවා. ඒක නිසා එහෙම ඒවා අහන්න. දැන් කියවන්නෝ ජීවිත රක්ෂණය එහෙම නැත්නම් දීර්ඝකාලීන රක්ෂණය කියලාත් කියනවා. මොකද දීර්ඝකාලීන රක්ෂණය කියන්නේ මේක අවුරුදු 5ට 10ට එහෙමනේ දාන්නේ. අර වාහන එහෙම රක්ෂණය කරන්නේ අවුරුද්දයි. දැන් ගිය සතියේ පාඩම වුණාට පස්සේ ළමෙක් අහලා තිබ්බා මේ සර් ඉතින් ওই රක්ෂණය හැමදාම කරන්න ඕනේද කියලා. ඔය ඉතින් වාහන වලට නම් කරනකම් තමයි ගෙවන්නේ. නෝන්න නොකර හිටියයි වාහන වලට නම් අනිවාර්යෙන් එපේ. ගොඩ නැගිලිය නම් මනම් ඒවා ඉතින් අපි රක්ෂණය දාලා තියෙන කාලය තුල වුණොත් ගෙවනවා. දැන් දාන්න නැත්තම් නෑ ඉතින්. වාහනත් එහෙම තමයි. අවුරුද්දක් ගානේ කරන්න එපේ. මම අවුරුද්දකට 60000ක් ගෙවනවා කියලා කිව්වේ මගේ වාහනේ. අවුරුද්ද අවසානයේදී ඉන්ෂුරන්ස් එක අලුත් කරන්න ඕනේ. එතකොට ඉතින් ඒ කම්පැනියම නැතුව මට වෙන කම්පැනි ඒ කම්පැනියත් එක්ක තිබ්බ සම්බන්ධය අවුරුද්දෙන් ඉවරයි. අර ගොඩක් මිනිස්සු කරන්නේ ඉතින් ඒකෙම ආයි ඊළඟට අලුත් කරනවා. අර මොකද ඒගොල්ලෝ ඒක ඒගොල්ලන්ටම ගන්න ඕනි වට ඒගොල්ලෝ උපක්‍රම තියෙනවනේ ඒගොල්ලන්. ඒගොල්ලෝ කරන්නේ රක්ෂණ ඔප්පුව දැන් මගේ අලියන්ස් එකේ නෙදී. ඉවර වෙන්න මාසයක් විතර තියලා මට කෝල් කරනවා. සමහර වෙලාවට රක්ෂණ කාඩ් එක ගෙදෙට්ට වෙනවා මම දන්නේ නැහැ. ඒගොල්ලෝ අලුත් කරලා ඒගොල්ලෝ මෙවන වාරිකේ විතරයි මට ගෙවන්න තියෙන්නේ. එහෙම කරනවා නැත්නම් ඉතින් මට අකමැති නම් මට කියන්න පුළුවන්. මට මේ මම ඕගොල්ලන්ගෙන් අයින් වෙනවා. මේ අවුරුද්දෙන් පස්සේ මට ඇති. මම වෙන එකක දානවා කියලා. මට පුළුවන් වෙන එකක දාන්න. ඒක දාලා තිබ්බ එක වෙනස් කරන්න පුළුවන් අවුරුද්දෙන් පස්සේ. මම දාලා තිබ්බේ ෆුල් ඉන්ෂුරන්ස් ෆිනෑන්ස් තිබ්බ හින්දා. දැන් මම එහෙම කරා මගේ බයිසිකලයක් තියෙනවා. ෆුල් ඉන්ෂුරන්ස් දාලා තිබ්බේ ඒක ෆිනෑන්ස් කරලා ගත්තු එකක් හින්දා. ෆිනෑන්ස් එක ඉවරුනාට පස්සේ ඊළඟ අවුරුද්දේ ඉන්ෂුරන්ස් දානකොට මම කිව්වා ෆුල් ඉන්ෂුරන්ස් දාන්න එපා තර්ඩ් පාටි දාන්න. ඔය තර්ඩ් පාටි දානකොට පොඩි වාරිකයක් ගෙවන්න තියෙන්නේ. අර ගෙවන විදිය ඒතකොට වන්දි ලැබෙන විදිය වෙනස්. ඒක කියලා දෙන්නම් මොකද රක්ෂණයේදී. හරිනේ. ජීවිත ආරක්ෂණය පුද්ගලයන් සඳහා රක්ෂණ ආවරණය සලසන ක්‍රමයයි. පුද්ගලයෙකුගේ මරණය ශාරීරික තුවාල වැනි උපද්‍රව මුල් කරගෙන එවැනි අවදානම් වලට ගොදුරු වූ රක්ෂිතයාට හෝ ඔහුගේ යැපෙන්නන්ට වන්දි ලබා දීම ජීවිත රක්ෂණය සිදුවේ. ජීවිත රක්ෂණයේ විශේෂත්වය වන්නේ ඒ අනාගත ආයෝජනයක් ලෙසින් යොදාගත හැකි වීමයි. මේ තියෙන එක එක රක්ෂණ සමාගම් හඳුන්වන ලද සාමාන්‍ය ප්‍රධාන රක්ෂණ ඔප්පු. ඔයිට අමතරව ළමයි රක්ෂණ ඔප්පු එක එක ඒවා ඒගොල්ලෝ ගාව තියෙනවා. ඒක අපි දන්නේ නැහැ. අපිට ඕනෙත් නැහැ. ප්‍රායෝගික ජීවිතයේදී ඕනි වෙනවා. ඒවා ඉතින් රක්ෂණ නියෝජිතෙක් හම්බුනහම තමයි දැනගන්න තියෙන්නේ. හම්බුනහම කියන්නේ උන් ඉතින් ඇවිල්ලා උන් ආයේ අපි යන්න දෙයක් නැහැ. අපි
අපේ ගේට්ටුව ගාවට එනකොට එහෙම නැත්නම් අපි ගැන පිටින් තොරතුරු හොයාගෙන එයා ඉස්සෙල්ලා බලනවා අපිට හරියන අපිට ගැලපෙන්නේ මොන විදිහේ රක්ෂණයක්ද කියලා. අපිට අවශ්‍යතාවය තියෙන්නේ මොන වගේ එකක්ද කියලා දැනගෙන තමයි එන්නේ. දැනගෙන ඇවිල්ලා අපිට ඉතින් ඒකේ අවශ්‍යතාවය පැහැදිලි කරලා ඒගොල්ලන්ගේ මෙහෙම ඔප්පුවක් තියෙනවා කියලා හඳුන්වලා දෙනවා. දැන් ඔය කොවිඩ් කේස් එකේදී එහෙම දැන් අමුතු ඒවා හඳුන්වලා දෙනවා. දැන් හැමෝටම මේක ප්‍රශ්නයක් වෙලා නෙදී මේ කොරෝනා කේස් එක. ඒගොල්ලෝ දැන් වෙනම ඔප්පු හඳුන්වලා දෙනවා කොවිඩ් වලට. අග්ගාලා දන්නවනේ මිනිස්සුන්ට මේක තමයි මේ වෙලාවේ ඕනි කියන්නේ. අර ඒකනේ අර මං කිව්වේ අර මගේ යාළුවා කිව්වේ යුනියන් ඇෂුරන්ස් එකේ දාන්න කියලා මට. නිරෝධායනය වෙලා හිටියත් දවසට ගාණක් ගෙවනවා. අවුරුද්දකට ලක්ෂ 10ක් වෙනකන් ගෙවනවා. දැන් අවුරුද්දක් එක තැන හිටියත් අවුලක් නැහැ ලක්ෂ 10ක් එනවනේ අවුරුද්දට. මාසෙට ලක්ෂයකට ලඟ වෙන්නේ නෑනේ කාල බිල හිටිය හැකි. අර ඉතින් වාරිකේ ඒගොල්ලෝ කියනවා මෙච්චරයි ඒකට ඒ ඔප්පු වෙනුවෙන් වාරිකේ මෙච්චරයි කියලා. ඒක ගෙවනවා නම් එහෙම දෙනවා. ඉතින් ඒකයි අපේ අවශ්‍යතාවයන් වලට අනුව රක්ෂණ සමාගම් ඔප්පු හදනවා. හදලා හඳුන්වලා දෙනවා. මේ දින්නේ එහෙම හඳුන්වලා දෙන සාමාන්‍ය ඔප්පු වර්ග හතරක්. එකක් තමයි කාලීන ජීවිත රක්ෂණය. ඔක තමයි ගොඩක් වෙලාවට තියෙන එක. ජීවිතේ යම්කිසි කාල සීමාවකට ගන්න පුළුවන් ඔප්පුවක්. අර මම මුලින් හඳුන්වලා දුන්නා වගේ ඒ කාල සීමාව ඉවර වෙනකන් අපි ජීවත් වෙලා හිටියොත් අපිට දෙනවා. ඒ කාල සීමාවට කලින් අපි අකල් මරණයකටපත් වුණොත් අපේ යැපෙන්නන්න දෙන්න. ඒවා තමයි කාලීන ජීවිත රක්ෂණය කියලා කියන්නේ. හරි. යාව ජීව ආරක්ෂණය කියලා ඔප්පුවක් තියෙනවා. යාව ජීව ඔප්පුව වල තියෙන්නේ ඒක ඇවිල්ලා දැන් ඔය තමන්ගේ ළමයි ගැන හිතලම වගේ දාන එක. තමන්ට ගන්න බලාපොරොත්තුවක් ඇත්තෙම නැත්තම් තමන්ට ඕනි පුළුවන් කාලේ ළමයි වෙනුවෙන් යමක් කරලා තියන්න වගේ නේ. ඔන්න යාව ජීව ඔප්පුවක් ගත්තා නම් හරි. දැන් කාලීන ජීවිත රක්ෂණය ගත්තාම අර තමන් ගැන බලාපොරොත්තුවක් තියෙනවනේ. කල් පෙරුණොත් දැන් මම දාලා තියෙනවා අවුරුදු 10කට 2017 දැම්මේ 2027 දී 27 වෙනකම් මං හිටියොත් මේ මට මේ මුළු මුදලම ගත්ත හැකි. ඊට කලින් මම මරුණොත් මේ මුළු මුදලම මගේ යැපෙන්නන්ට ගත්ත හැකි. ඒක කාලීන ඔප්පු. දැන් යාව ජීව ඔප්පුවක් මම දැම්ම නම් වෙන්නේ මෙහෙමයි. මම මැරෙනකම් ගන්න බෑ. මම මැරෙනකම්ම ගන්න බෑ. මම කවදා හරි මැරිච්ච දවසකට මගේ යැපෙන්නන්ට දෙනවා. ඒක එතකොට මම නෙදාන්නේ මං කියන්නේ මට ඕනේ මම මැරුණොත් මගේ ළමයින්ට මගේ පිටින්දට ගන්න පුළුවන් වෙන ඔප්පුවක් තමයි එතකොට මං හොයන්නේ. එහෙනම් ඉතින් මං ජීවත් වෙලා ඉන්න කාලේ මං ගෙවාගෙන යනවා. මැරෙනකන් ගෙවනවා කියලා එකක් නැහැ හැබැයි. මට පුළුවන් තරම් කාලයක් අරගෙන මං ගෙවනවා. හැබැයි ගෙවල ඉවරුණත් ගන්න බෑ. ගෙවල ඉවරුණත් ගන්න බෑ මම මැරෙන්න ඕනි ගන්න. ගෙවන්න කලින් ගෙවල ඉවර වෙන්න කලින් මැරුණත් යැපෙන්නන්න දෙනවා. ගෙවල ඉවර වුණත් මම මැරෙනකන් දෙන්නේ. ඒවා යාව ජීව රක්ෂණ ඔප්පු කියලා කියන්නේ. රක්ෂිතයා මරුණට පස්සේ යැපෙන්නන්න ගන්න පුළුවන් වෙන්නයි ඒක දාන්නේ. රක්ෂිතයාගේ මරණයේ දිනක සිදුවද ප්‍රතිලාභ ගෙවීම කරනු ලැබේ. එසේ වුවද වාරික ගෙවීම කාල සීමාවකට සීමා වෙන්නේ නැත්නම් ළමයි හිතනවනේ මැරෙනකම්ම වාරික ගෙවන්න ඕනේද කියලා. එහෙම නෑ. ඉතින් මට පුළුවන් තරම් කාල මං ගෙවනවා. හැබැයි මං දාලා තියෙන ඔප්පුවේ හැටියට මං ඉන්නකම් ගන්න බෑ. මං මරුණාම ගත්තා. ඒකනේ සමහර දෙමව්පියෝ එහෙම වයසට ගියාම ළමයි එහෙම නිකන් බොරුවට ලං වෙලා කලකන්නේ. ඇයි මරුණට පස්සේ රක්ෂණ ඔප්පුවේ වන්දි ටික හම්බ වෙනවනේ. ඒකත් දාලා තියෙන එක හොඳයි. ඒතකොට ළමයි වුණත් ඉතින් ඒක ගන්න හැටි සලකන්න. උන් දන්නවනේ මරණකම් ගන්න බෑ. මරුණාම පස්සේ පෙන්නන්න දෙනවා කියන්නේ. ඈ මරලා දායින් දන්නේ. යාව ජීව ආරක්ෂණය හරිනේ. පරිත්‍යාග ආරක්ෂණය. පරිත්‍යාග කියන්නේ ඔය chance දෙක තුනක් එකතු කරලා ගන්න පුළුවන් නම්. දැන් මම බලාපොරොත්තු වෙනවා මෙහෙම. මට ඕනි කල්පිරි වටිනාකම මට ගන්න අයිඩියාවක් මට තියෙනවා. දැන් මම දැන් මෙහෙම එකක් තමයි. මං ජීවත් වෙලා හිටියොත් ඒගොල්ලෝ මට ලක්ෂ 14ක්ද කොහෙද දෙනවා. මම මේකට එකතු කරනවා වෙන වෙන අවදානම්. වෙන වෙන අවදානම් කියන්නේ මේ ඔක්කොට මං කියන ඕකට දාන්න පෞල් ආවරණ ප්‍රතිලාභය. පෞල් ආවරණ ප්‍රතිලාභය කියන්නේ මම මැරුණොත් මගේ යැපෙන්නන්ට අර ඔප්පුවේ වටිනාකම ලක්ෂ 14යි පෞල් ආවරණයට දෙන ප්‍රතිලාභයයි දෙකම ලැබෙනවා. පෞල් ආවරණයට කිව්වහම දැන් මම දාලා දෙන එකේ ලක්ෂ 70ක් පෞල් ආවරණයට ගිහින් තියෙනවා. ලක්ෂ 70ක් තියෙනවා. එතකොට 70යි ඔප්පුවේ කල්පිත වටිනාකම 80යි 84යි. හදිසියේ දැන් මම මැරුණොත් මගේ යැපෙන්නන්ට ලක්ෂ 84ක් දෙනවා.
හැබැයි මං ජීවත් වෙලා හිටියොත් අර 14 තමයි මට දෙන්නේ. අරක දෙන්නේ නැහැ. මොකද ඒක පෞල් ආවරණයක් විදිහට දාලා තියෙන්නේ. ලක්ෂ 70ක් දෙනවා කියලා ඒගොල්ලෝ ඒ වෙනුවෙන් මගේ වාරිකයට තව මුදලක් එකතු කරනවා. ඒ එකතු කරන මුදල අර වාහන වලට දුන්නා වගේ තමයි ඉතින් මම මරුණොත් යපෙන්නන්න දෙනවා. නැත්තම් ඉතින් ආයි හම්බෙන්නේ නැහැ. අන්න එහෙම දාන්න පුළුවන්. ඒක තමයි පරිත්‍යාග ආරක්ෂණීය කියන්නේ. ඒකට වාසි දෙක තුනම තියෙනවා. අපි හිටියොත් අපිටත් ගාණක් එනවා. අපි හදිසියෙ මරුණොත් යපෙන්නන්න තව ඊට වඩා වැඩි ප්‍රතිලාභ ටිකක් ලැබෙනවා. හරිනේ? තව ඕනනම් ඒකට එකතු කරන්න පුළුවන් රෝහල් බිල්. මම කියන එකක් දාන්න. රෝහල් බිල් එකක් දාන්න. එතකොට රෝහල් ගත වුණත් ගෙවන. හැබැයි ගත වුණ නැත්නම් ගෙවන්නේ නැහැ. එතකොට ඒකට ගෙවන වාරිකේ ගාණ අපරාධ. රෝහල් ගත වුණ නැත්නම්. මම කියන සැත්කම් එකක් දාන්න. එතකොට සැත්කමක් කරොත් ගෙවන ගාණක් තියෙනවා. සැත්කමක් කරොත් ඒ ගාණ ගෙවනවා. සැත්කම් කරේ නැත්නම් ඉතින් එතකොට ඒ ගෙවන වාරිකේ ටික ආයි ලැබෙන්නේ නැහැ. අර මූලික රක්ෂිත මුදලට අදාළව ගෙවන වාරිකේ විතරයි කවදා හරි දවසක අනිවාර්යෙන් ලැබෙන එකට තියෙන්නේ. අරව ලැබෙන්නේ කියන දේ වුණොත් විතරයි. අන්න ඒ විදිහට දෙකම දාලා දාන ඒවට කියනවා පරිත්‍යාග ආරක්ෂණය. හරි. ජීවත්ව සිටියොත් කල්පිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ මෙන්ම යම් හේකින් රක්ෂිතයා අකල් මරණයකටපත් වුවොත් යැපෙන්නන්ට ප්‍රතිලාභ ලබාගත හැකි වෙන පරිදි කිවිස ගන්නා රක්ෂණය. මෙම ද්විත්ව ප්‍රතිලාභ නිසා සාපේක්ෂව වාරිකේ වැඩි. එතකොට ඉතින් වාරිකේ අර අවදානම් දාන්න වාරිකේ චුට්ට චුට්ට වැඩි වෙනවා. මොකද එතකොට මේ වැඩිපුර ගෙවන වාරික ටික ආයි ලැබෙන්නේ නැහැ. ඒ දේ උනේ නැත්තම්. මූලික රක්ෂිත මුදල හැටියට ගෙවන වාරිකේ විතරයි එතකොට කවදා හරි දවසක අර ආයි හම්බ වෙන්නේ. හරිද? ගැටලු තියෙනවද? සර්. ඔව්. සර් වාරිකය මේ වාරික මාස 3-4ක් විතර ගෙවලා වාරිකේ පස්සේ ගෙවා ගන්න බැරි වුණොත් ඒ ගෙවපු මුදල ගන්න පුළුවන්ද? ගෙවපු මුදල දෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. දැන් රක්ෂණ මං කිව්වේ ඒගොල්ලන්ගේ තියෙන ඒගොල්ලන්ගේ නීති කියලා. ඔය හැම රක්ෂණ සමාගමකම නීතියක් තියෙනවා. ඒක හැම රක්ෂණ සමාගමකම යන එක මුල් අවුරුදු 3 ගෙවලා ඉවර වෙන්න ඕන. මුල් අවුරුදු 3 ගෙවලා මුල් අවුරුදු 3 ඇතුළත මොනවා හරි වෙලා මැරුණොත් මේ ගෙවා ගන්න බැරි වුණොත් අතරමඟදී මේ ගෙවපු ටික දෙන්නේ නැහැ. කියන මැරුණොත් යපෙන්නන්න දෙනවා. අර වාහනේ අපි ගෙවාගෙන ගිහිල්ලා දැන් මම ගෙවාගෙන යනවනේ දැන්. හදිසියේ කොරෝනා හින්දා පන්ති කරන්න බැරි වෙලා මට සල්ලි නැති වෙලා මට ගෙවා ගන්න බැරි වෙනවා. එතකොට ගෙවපු ටික දෙන්නේ නැහැ. දැන් 2017 17 18 19 දැන් ගත්ත හැකි අවුරුදු 3 පණිනකම් මම ගෙවලා හින්දා 3 පණිනකම්වත් ගෙවලා නැත්තම් ඒ ඊට මෙහා ගෙවන්න බැරි වෙන ඒවට දෙන්නේ නැහැ. 3ටත් එහා ගෙවලා නම් ගෙවපු ටික ඔක්කොම දෙන්නේ නැහැ. එතෙන්දී ඒගොල්ලෝ ඉතින් තියෙනවා ක්‍රම දෙකක්. මේ පවාරණගේ දෙනවා කියලා එකක් කරනවා. ඒ කියන්නේ ගෙවපු ටිකෙන් ටිකක් දෙනවා. 100 ගාණක් කපා ගන්න ඒගොල්ලෝ අවදානම දරුවට යම් මුදලක් දෙනවා. හරි. හරි නේද? තව ප්‍රශ්න තියෙනවද? අර පළවෙනි අවුරුදු 3 ඇතුළතදීම ගෙවා ගන්න බැරුව මගදී කියලා වුණොත් හම්බෙන්නේම නැහැ. ගෙවපු ටිකත් අපරාධ. හරිද? මොකද්ද? ඇහෙන්නේ නැහැ. හරි. ඔව්. රක්ෂණ වාරිකයේ ගෙවන මේ අතරතුර ආබාධිත වුණොත් ඒ රක්ෂණ වාරිකයේ ගෙවන අතරතුර ආබාධිත වුණොත් මේ සිග්නල් අවුලක් දුවදෙනා මට ප්‍රශ්න අහන්නකො. ඊළඟට තවර ජීවිත රක්ෂණයක් තියෙනවා විවාහ දායාද අධ්‍යාපන ආධාර කියලා. ඒ විවාහ දායාද අධ්‍යාපන ආධාර කියන්නේ මම අර කිව්වේ ළමයින්ගේ උසස් අධ්‍යාපන කටයුතු වලදී විවාහ වෙන අවස්ථාවන් වලදී ප්‍රතිලාභ ලැබෙන විදිහේ රක්ෂණ ඔප්පු තිබෙනවා. ඕක තමයි සාමාන්‍ය ජීවිත රක්ෂණ ඔප්පු වල ප්‍රධාන කොටස් 4. කාලීන, යාවජීව, පරිත්‍යාග, විවාහ දායාද අධ්‍යාපන ආධාර කියනවා. ඔයිට අමතරව තව ඕනි තරම් රක්ෂණ සමාගම් වල අමුතු ඔප්පු තියෙනවා. ඒවා අපිට ඕනේ නැහැ. මෙතන මේ කොටු දෙකක් අස්සේ දාලා තියෙනවා. එකක් මේ ඒකාබද්ධ ජීවිත රක්ෂණ ඔප්පු තියෙනවා. ඒකාබද්ධ ජීවිත රක්ෂණ ඔප්පු කියන්නේ දෙන්න තුන් දෙනාට එක ඔප්පුවක් ගන්න ඕනේ. විශේෂයෙන් විවාහක අමුසමියන්ට එහෙම. දැන් මටයි වයිෆ්ටයි දෙන්නටම ඔප්පු දෙකක් ගන්න නැතුව ඕනනම් අපි දෙන්න වෙනුවෙන්ම එකක් ගත්තා. එකක් අරගෙන ඉතින් දෙන්නත් එක්කම හරි තනියෙන් හරි වාරික ටික ගෙවනවා. හැබැයි දෙන්නම ආවරණය වෙලා තියෙන්නේ ඔප්පුයි. දෙන්නම ආවරණය වෙලා තියෙන්නේ කියන්නේ කල් පිරෙනකන් දෙන්නම ජීවත් වෙලා හිටියොත් දෙන්නට මේ සල්ලි ගත්ත හැකි.
එක්කෙනෙක් මගදී මැරුණොත් අනිත් එක්කෙනාට ඔක්කොම ටික ගත්තා. ඒක තමයි ඒකාබද්ධ ජීවිත රක්ෂණය කියන්නේ. ද වයිෆ් ටයිමට දෙන්නටම එක ඔප්පුවකින් ආවරණය කරලා තියෙනවා. අවුරුදු 10කට අපි දෙන්නම මේ අවුරුදු 10 ඉන්නවා. එතකොට රක්ෂිත මුදල අරගෙන අපි දෙන්නට ගත්ත හැකියි. මම මරුණොත් හදිස්සියේ එක්කෙනෙක් මරුණොත් හදිස්සියේ ජීවත් වෙලා ඉන්න කෙනාට අර මුළු රක්ෂිත මුදලම ගත්ත හැකියි. ඒවා ඒකාබද්ධ රක්ෂණ. එනතෝ එක්කෙනෙක් මරුණාම අනිත් එක්කෙනා ඊටු ටික කොහොම හරි ගෙවන්න ඕනේ එහෙම එකක්. සමූහ ජීවිත රක්ෂණ කියන්නේ දෙන්නට නෙවෙයි ගොඩක් කට්ටිය එක ඔප්පුවකින් ආවරණය කරනවා. ගොඩක් කට්ටිය ඕක ගොඩක් වෙලාවට ඕනි වෙන්නේ වැඩ කරන සේවකයන්ව රක්ෂණය කරන්න පුළුවන් ආම්පුතාලට. දැන් මගේ කම්පැනියක් තියෙනවා මගේ කම්පැනියේ වැඩ කරනවා 100ක්. දැන් මේ 100 දෙනා වැඩ කරන අතරේ උන්ට මොනවා හරි වුණොත් එහෙම වැඩ කර ඉන්න අතරේ මං එපා වන්දි කියවන්න. මගේ වැඩ කිරීම නිසා මොනවා හරි වුණොත් අන්න ඒ හින්දා මට පුළුවන් සමූහ රක්ෂණයකින් 100ම එක ඔක්කොකින් ආවරණය කරන්න. ඒවා සමූහ ජීවිත රක්ෂණ ඔක්කො. හරි එහෙම ඒවත් තියෙනවා. ජීවිත රක්ෂණයක් හිමි අයෙකුට ලබාගත හැකි ප්‍රතිලාභ. සාමාන්‍යයෙන් ජීවිත රක්ෂණ ඔප්පුවක් පටන් ගන්න එකෙන් ගන්න පුළුවන් ප්‍රතිලාභ. ඒ කියන්නේ මේ එක ඔප්පුවකින් මේ ඔක්කොම ප්‍රතිලාභ ගන්නවා කියන එක නෙමෙයි කියන්නේ. දැන් ඔයගොල්ලෝ දන්නවනේ ජීවිත රක්ෂණ ඔප්පු තියෙනවා කියලා එක එක විදිහේ ඒවා. ඒ මොනවා හරි කමක් නැහැ එක එක ජීවිත රක්ෂණ ඔප්පු වලින් එක එක ප්‍රතිලාභ ලැබෙනවා. අපි ඔක්කොම පොදුවේ ලියාගමු. ලියන්න එකක් අකාල මරණයකටපත් වුවහොත් යැපෙන්නන්ට ප්‍රතිලාභ ලබාගත හැකි වීම. යැපෙන්නන්ට ප්‍රතිලාභ ලබාගත හැකි වීම. ඊළඟට කල්පිරි වටිනාකමක් තිබීම. ඒ කියන්නේ ජීවත් වෙලා හිටියොත් අපිට ගෙවපු සල්ලි ටිකයි ප්‍රතිලාභය ගන්න පුළුවන්. කල්පිරීමෙන් පස්සේ වටිනාකමක් තියෙනවා. කල්පිරි වටිනාකමක් තිබීම. කල්පිරි වටිනාකමක් තිබීම. එකක් chance එකක් නෙවෙයි. තව එකක් බැංකු ණය ලබා ගැනීමේදී රක්ෂණ ඔප්පුව අපයක් ලෙස භාවිත කළ හැකියි. බැංකු ණය ලබා ගැනීමේදී රක්ෂණ ඔප්පුව අපයක් ලෙස භාවිත කළ හැකි වීම. රක්ෂණ ඔප්පුව අපයක් ලෙස භාවිත කළ හැකි වීම. රක්ෂණ ඔප්පුව අපයක් ලෙස භාවිත කළ හැකි වීම. සර් ඒක ටිකක් පැහැදිලි කරන්නකෝ. අපයක් වෙන විදියද? ඔව්. දැන් කියන්නේ උදේ දැන් හිතන්නකෝ දැන් මට තියෙනවනේ ඉන්ෂුරන්ස් එකක්. දැන් මම යනවා බැංකු ලෝන් එකක් ගන්න. මට ඉන්ෂුරන්ස් එකක් තියෙනවා කියලා කියන්නේ මම කිව්වනේ සාමාන්‍යයෙන් රක්ෂිත මුදලටනේ ඔප්පුව දැන් අනිවාර්යෙන් ගෙවන එකකටදී මගේ මම කිව්වනේ ලක්ෂ 14ක් කොහොමත් මට හම්බ වෙන්න නියමිතයි කියලා. ඒ කියන්නේ මම මැරුණොත් ඒක විඳින්නට ලැබෙනවා. මං ජීවත් වෙලා හිටියොත් මටම ලැබෙනවා. ඒක අනිවාර්යෙන් ලැබෙනවා. කාටම හරි ලැබෙනවනේ. ඒ හින්දා ඉතින් ඒක මගේ වත්කම. මම ලෝන් එකක් ගන්න ගිහිල්ලා අපේ හැටියට ඒක තියෙනවා. එතකොට බැංකුව බය නැතුව ලෝන් එක දෙනවනේ. මොකද එයා දන්නවා මම ජීවත් වෙලා හිටියොත් ඒ ලක්ෂ 14 මට හම්බ වෙනවා. මම මැරුණොත් මගේ බිරිඳට හරි හම්බ වෙනවා. ඒ කියන්නේ රක්ෂණ සමාගමෙන් ඒක කොහොම හරි ලැබෙනවා. ඒතර අපතිබ්බ කියන්නේ මට කවදා හරි සල්ලි ටික ගන්නකොට මේ බැංකුව එයාගේ ණය මුදල අය කරගෙන තමයි දෙන්නේ. ඒ වෙද්දි මම මැරිලා එහෙම හිටියොත් මම හරියට බැංකු ණය ගෙව්වේ එහෙම නැත්තම් ණය ටික ඉතින් අප තියෙන ඒවා අනිවාර්යෙන් සින්න වෙන්නේ නැහැ. අපේ සින්න වෙන්නේ ණය ගෙව්වේ නැත්තම් අර වත්කමක් වගේ අපේට තියන්න පුළුවන් කියලා කියන්නේ. දැන් මට මගේ වාහනේ අප තියලා ණය ගන්න පුළුවන්, මගේ ඉඩම තියලා ණය ගන්න පුළුවන්. ඒ වගේ අපේ හැටියට දිනන අරක. රක්ෂණ ඔප්පුව. එතකොට මට ණය දෙනවා. මම ණය ගෙව්වේ නැත්තම් මගේ රක්ෂණ ඔප්පුව කවදා හරි හම්බ වෙනකොට ණය ටික කපාගෙන තමයි දෙන්නේ. හරියට ණය ටික ගෙවුවොත් ඉතින් අවුලක් නැහැ. එතකොට ඉතින් ණය ගෙවලා ඉවරයි. රක්ෂණය මට ගන්න පුළුවන්. අර මම ණය පොළු තිබ්බොත් මගදී බැංකුවට බය වෙන්න දෙයක් නැහැ. අර ඔප්පුව තියෙනවනේ.
ඔප්පුව අපේට දෙලා ඔප්පුව ඒගොල්ලෝ තියාගන්න. එතකොට මේ ණය ගෙවුවේ නැත්තම් ඒක කපාගෙන තමයි රක්ෂිත මුදල කවදා හරි දෙන්නේ. හරිනේ? ඒක වාසියක් ජීවිත රක්ෂණ වල. ලෙඩ රෝග සිදු වූ විට වෛද්‍ය ගාස්තු ලබාගත හැකි වීම. හරිද? ඊළඟට ඉතිරි කිරීමේ ක්‍රමයක් ලෙස භාවිත කළ හැකි වීම. 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 ඊළඟට දූ දරුවන්ගේ විශේෂ අවස්ථාවලදී සහන ලබාගත හැකි වීම. 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 හරි ඊට කලින් කිව්වේ ඉතිරි කිරීමේ ක්‍රමයක් ලෙස භාවිත කළ හැකි වීම කියලා. හරිද? හරි. එක්ස්ට්‍රා නෝට් කියලා දීලා තියෙන්නේ මේවා සිලබස් එකේ ඔයගොල්ලන්ට දෙන්න කියලා නෑ. හැබැයි අර ඔයගොල්ලන්ට රක්ෂණය පිළිබඳ එන ගැටලු රාශියක් එනවනේ. ඉතින් මේ වයින් පොඩ්ඩක් ඒවට බලලා උත්තර හදාගත්තා ඉන්නේ. දැන් ජීවිත රක්ෂණ ඔප්පුවක වාරිකයේ තීරණය වෙන්නේ මොන කරුණු අනුවද කියලා සිලබස් එකේ දැන් දෙන්නේ නැහැ. ඉතින් අපි දැනගන්න එපා වුණාට. අපි ඉන්ෂුරන්ස් එකක් දානකොට වාරිකයේ තීරණය වෙන්නේ මොන වගේ දේවල් අනුවද කියලා. හැමෝටම එක වාරිකේ නෙවෙයි. දැන් මම ගත්ත ඔප්පුවේ හැටියට මට තියෙන වාරික මුදලක් තියෙනවනේ. ඒ වටිනාකමට ඔප්පු දාන හැමෝටම ඒ වාරිකේ නෙවෙයි. අන්න ඒකයි. වාරිකේ තීරණය කරද්දී ඒගොල්ලෝ බලන දේවල් ගොඩක් තියෙනවා. එකක් තමයි ඔප්පුවේ වටිනාකම බලනවා. දැන් මම ගත්ත ඔප්පුව ලක්ෂ 10ක ඔප්පුවක්. ඒ ඔප්පුවේ වටිනාකමට අනුව ඒගොල්ලෝ වාරිකේ තීරණය කරනවා මෙච්චරයි කියන්නේ. ඒ වුණාට ලක්ෂ 10ක ඔප්පු ගන්න හැමෝටම මේ වාරිකේ නෙවෙයි. ඔප්පුවේ වටිනාකමත් බලනවා. අවදානමය ස්වභාවය බලනවා. ඒ කියන්නේ තමන් කරන රස්සාව ජීවත් වෙන පරිසරය බලනවා.
දැන් මම ටියුෂන් ගුරුවරයෙක් විදිහටනේ මගේ රැකියාව දුන්නේ. එතකොට කවුරු හරි රැකියාව හැටියට කියනවා ඇම්බියුලන්ස් ඩ්‍රයිවර් කෙනෙක් කියලා. රියදුරෙක් කියලා. එතකොට සමහර විට එයාගේ වාරිකය වැඩි වෙන්න පුළුවන්. මොකද එයාට අවධානමය ස්වභාවය වැඩි. එහෙම නැත්නම් ඔය උඩ වැඩ කරන අය ඉන්නේ කරන්ට් වයර් වනම් මනම් ඔය ලයිට් කම උඩ නැගගෙන එහෙම හදන අය ඉන්නේ. ඒක අවදානම්කාරී බව වැඩි විනේ රැකියාවල. බිල්ඩින් උඩ එහෙම වැඩ කරන අයට. ඒතර වාරිකය වැඩි. ඒකටත් පොඩි ගාණක් වැඩි වෙනවා අවදානමේ ස්වභාවය යන්නේ. ඒක රස්සාවල් වල හැටියට ඉතින් අර මැරෙන්න තියෙන සම්භාවිතාවය අඩු වැඩි වෙනවනේ. එතකොට වාරිකය වැඩි වෙනවා රස්සාවේ හැටියට අවදානමේ ස්වභාවය කියන්නේ ඒක. වයස රක්ෂිතයාගේ වයස. කියන්නේ උප්පුව දාන වෙලාවේ වයස කීයද? දැන් මම අවුරුදු 2017 කියන්නේ 20 ගානකදීනේ ඔය උප්පුව පටන් ගන්නෙ. දැන් අවුරුදු 50ක පුද්ගලයෙක් රක්ෂණ උප්පුවක් ගන්නකොට ලක්ෂ 10ක එයාට ඔය වාරිකේම නෙමෙයි. එයාට ඊට වඩා ඉක්මනට ඒගොල්ලෝ වාරිකේ ටික එකතු කරගන්න තමයි එයා බලන්නේ. කල්පිරීමට ගත වන කාලය ඒ අවුරුදු ගානක් බලනවා. දැන් මම අවුරුදු 10න් කල්පිරෙන්නේ දැම්මේ. මං කිව්වනම් අවුරුදු 20කින් කල්පිරෙන්නේ කියලා තව ටිකක් වාරිකේ අඩුයි. මං කිව්වනම් අවුරුදු 5කින් කල්පිරෙන්නේ කියලා වාරිකේ තව ටිකක් වැඩි. එහෙම වෙනවා. හරිනේ. ඔයිට අමතරව තව බලනවා පෞද්ගලික පුරුදු ඒවත් බලනවා. ඒ කියන්නේ දුම් බොන කෙනෙක්ද අරක්කු බොන කෙනෙක්ද ඒවත් බලනවා. ඉතින් අර ඒව නම් ඉතින් ගොඩක් වෙලාවට ඔය රක්ෂණ ඔප්පුව ඇති කරගන්න වෙලාවේ බොරු කියලා සෙට් කරගත්ත හැකියි. මොකද ඔයලා බලන්නේ නැහැනේ. මොනවද ඇහුවා නැහැ කිව්වනම් කතන්දරේ ඉවරයි. හරි. දයාන්විත වන්දිය කියන්නේ බලපානවද? හා? වැටුප වැටුපක් බලන්නේ නැහැ. ඉතින් ජොබ් එකක් කරොත් නේ වැටුපක් ලැබෙන්නේ. ඒක එච්චර අදාළ වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් රක්ෂිතයට අර ආදායම එහෙම ඒගොල්ලන්ට එච්චර අදාළ නැහැ. මොකද ඒගොල්ලෝ දන්නවනේ මේක ගෙවුවොත් තමයි ප්‍රතිලාභ හම්බෙන්නේ කියලා අපිට. ඒ හින්දා මේ අපි ඒක මොනවා හරි කරලා ගෙවනවා කියලා දන්නවා. මොකද මේ ණයක් ගැනීමක් වගේ නෙවෙයිනේ. ණයක් කරන් වාරිකේ ගෙවනකොටනේ බලන්නේ අපිට ආදායමක් එහෙම ස්ථිර එකක් තියෙනවද කියලා. ඒකනේ ඔය ගම්වල ඉන්න මේ මුකුත් යමක් කවන්න නැති මිනිස්සුන්ටත් ගිහිල්ලා රක්ෂණ නියෝජිතය ටෝක් කරන්නේ. උන්ඩෝනි ඔප්පුව දම්ම ගන්න. එතකොට ඉතින් වාරිකේ ගෙනියන්න ගෙදෙට්ට එනවා ඇවිල්ලා කරදර කරනවා කොහොම හරි ගන්න. හරි අර ඔප්පුවේ වටිනාකමත් එක්ක සාමාන්‍යයෙන් ඉතින් පොඩ්ඩක් ආදායමත් බලන වෙලාවල් තියෙනවා. ඒක ඇත්තට ප්‍රධානම දෙයක් නෙමෙයි. දයාන්විත වන්දිය කියන්නේ මම අර දැන් කිව්වේ මේ සාමාන්‍යයෙන් වන්දි ගෙවන්න බැරි වෙලාවල් වලදී පව් කියලා හිතලා ගෙවනවා කියලා. අනුකම්පා සහගතව හිතලා ගෙවන වෙලාවල් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය ක්‍රමවේදයේ යටතේ මේ වෙලාවේ වන්දි නොගෙවා ඉන්න පුළුවන් වෙලාවක්. හැබැයි සානුකම්පිතව සලකා බලා ගෙවනවා. උදාහරණයක් විදිහට අර කොවිඩ් වෙලාවේදී එහෙම මේ වෙලාවේ ගෙවන්න නැතුව ඉන්න පුළුවන් නේ වුණා. පව් කියලා හිතලා ගෙවනවා. ඒකයි. ඒක පොඩ්ඩක් කියවගන්න. හරිනේ. ඊළඟට තියෙනවා රක්ෂණයයි ආරක්ෂණයයි අතර වෙනස්කම්. ඒ කියන්නේ අපි කලින් කතා කරපු රක්ෂණයේදී දේපොළ වලට කරන එක. ඒකයි දැන් කතා කරේ ජීවිත රක්ෂණ කිරීමක් ගැනනේ. ඒකෙයි වෙනස. එහා පැත්තේ ආරක්ෂණය කියන්නේ ජීවිත රක්ෂණයටමයි. ඒතර මේ පැත්තේ තියෙන්න ඕනේ රක්ෂණය. එහෙනම් රක්ෂණයේ පැත්තේ ඔයා ලියන්න කෙටි කාලීන වෙයි. රක්ෂණයේ පැත්තේ ලියන්න කෙටි කාලීන වෙයි. ආරක්ෂණයේ පැත්තේ ලියන්න දිගු කාලීන වෙයි. ආරක්ෂණයේ පැත්තේ ලියන්න දිගු කාලීන වෙයි. දිගු කාලීන වෙයි. ඊළඟ රක්ෂණයේ පැත්තේ ලියන්න දේපලක් හා සම්බන්ධ වෙයි.
දේපලක් හා සම්බන්ධ වේ ආරක්ෂණය පැත්තට යන ජීවිතයක් හා සම්බන්ධ වේ. රක්ෂණය පැත්තට යන දේපලක් හා සම්බන්ධ වේ ආරක්ෂණය පැත්තට යන ජීවිතයක් හා සම්බන්ධ වේ. සර් ඔව්. අපි මේ කිසියම් වටිනාකමකට ගෙවාගෙන යනකොට ඒ ඔප්පුව මේ අතරමඟදී ඒක වැඩි කරගන්න පුළුවන්ද? පුළුවන්. වැඩි කරගන්නත් පුළුවන් අඩු කරගන්නත් පුළුවන්. අර දාලා තියෙන ආවරණවල හැටියට. අර මූලික රක්ෂිත මුදලට විතරක් දැම්මොත් පස්සේ මුකුත් කරගන්න බෑ. අර වෙන වෙන මම අර කිව්වේ වෙන වෙන ප්‍රතිලාභ දාලා තිබිලා මම අයින් කරගත්තා කියේ. එහෙම පුළුවන්. මට ඕන නම් දැන් මගේ ඔප්පුවට තව මොන හරි ඇඩ් කරගන්න පුළුවන්. දැන්ට යන ඔප්පුවට මට ඕන නම් ඔය කොවිඩ් වලට මොකක් හරි ඒගොල්ලන්ගේ අලුත් එකක් තියෙනවනම් ඒකත් ඇඩ් කරන්න කියලා කියන්න පුළුවන්. එතකොට වාරිකේ ඒක පොඩ්ඩක් වැඩි කරනවා. මේ පැත්තේ ආයි කියන්න. ආරක්ෂණයේ පැත්තේ. ආරක්ෂණයේ පැත්තේ ආයි කියන්න. ආරක්ෂණයේ පැත්තේ ඉතින් අර පැත්තේ ලිව්ව දේපලක් හා සම්බන්ධ වෙයි කියලානේ. ආරක්ෂණයේ පැත්තේ ජීවිතයක් හා සම්බන්ධ වෙයි. ඊළඟට හානිපූර්ණය බලපායි රක්ෂණයේ පැත්තේ. හානිපූර්ණය බලපායි. හානිපූර්ණය බලපායි කියන්නේ වෙච්ච හානියට විතරනේ කියවන්නේ. හානිපූර්ණය බලපායි. ඊළඟට ආරක්ෂණයේ පැත්තේ ලියන්න හානිපූර්ණය බල නොපායි. හානිපූර්ණය බල නොපායි. හානිපූර්ණය බල නොපායි. ඊළඟ රක්ෂණයේ පැත්තේ ලියන්න හානියක් වුවහොත් පමණක් වන්දි ලැබේ. 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 ආරක්ෂණයේ පැත්තේ ලියන්න කල්පිරි වටිනාකම ලැබේ. කල්පිරි වටිනාකම ලැබේ. නැත්නම් හානියක් වුණත් නොවුණත් ලැබේ. කල්පිරි වටිනාකම ලැබේ කියලා කිව්වම හරි. හානියක් වුණත් නැතත් ලැබෙනවා. ඒක වුණොත් ඒත් ගෙවනවා අය පෙන්නන්න. උන් නැත්නම් අපිට ගෙවනවා. ඊළඟට රක්ෂණයේ පැත්තේ ලියන්න ඔප්පුව පැවරිය හැක. ඔප්පුව පැවරිය හැක. සාමාන්‍ය රක්ෂණ ඔප්පුව වල ඔප්පුව වෙන කෙනෙකුට පවරන්න පුළුවන්. ඒ කියන්නේ මගේ වාහනේ මම දැන් කාට හරි විකුණනවා කියලා හිතන්නකො. මේ අවුරුද්දට දාපු ඉන්ෂුරන්ස් එක තාම වළංගුයි නම් මම ඒ ගන්න මිනිහට ඉන්ෂුරන්ස් එකත් එක්කම දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉන්ෂුරන්ස් එක නොදී මම ඊළඟට ගන්න වාහනයට ඒ ඔප්පුව හරව ගන්න පුළුවන්. දැන් මම වාහනේ දීලා නිකන් ඉන්න නම් හිතාගෙන ඉන්නේ මම කියනවා ගන්න කෙනාට ඉන්ෂුරන්ස් එකත් එක්කම දෙන්න. ඒකට මට තව පොඩි ගාණක් දෙන්න කියලා. මම 60000ක් ගෙවුවනේ. මම දැන් මේක දීලා වෙන එකක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් මම කියනවා මේ ඉන්ෂුරන්ස් එක දෙන්නේ නැහැ කියලා. මම ඒ ඉන්ෂුරන්ස් එක තියාගෙන මම ඊළඟට ගන්න වාහනේට ඒක හරව ගන්නවා. තව වාරිකේ පොඩ්ඩක් එහෙන් ගන්න වාහනේ ඊට වඩා වැඩි ගාණක් එකක් ගත්තොත් තව පොඩ්ඩක් වැඩිපුර ගෙවන්න එපා. ඒක රක්ෂණ සමාගමත් එක්ක කතා කරලා 100ට ගාණක් එතකොට මේ පරණ ඔප්පුවෙන් අයින් කරනවා ඒක. ජීවිත රක්ෂණ ඔප්පුවේ කියන්නේ ඔප්පුව පැවරිය නැහැ. ජීවිත රක්ෂණ ඔප්පුව පවරන්න බෑ. ආරක්ෂණයේ පැත්තේ ලියන්න ඔප්පුව පැවරිය නැහැ. පැවරිය නැහැ. ඊළඟ රක්ෂණ තව ඉඩ තියෙනවද? ඉවරද ඉඩ? තියෙනවා සර්.
එහෙනම් තව එකක් ලියන්න රක්ෂණයේ පැත්ත ලියන්න අවදානම නිශ්චිත. එක දූලක් තියෙනවා. අවදානම නිශ්චිත නැත. රක්ෂණයේ පැත්ත ලියන්න අවදානම නිශ්චිත නැත. අවදානම නිශ්චිත නැත. අවදානම නිශ්චිත නැත. ආරක්ෂණයේ පැත්ත ලියන්න අවදානම නිශ්චිතයි. නිශ්චිතයි. ඒ කියන්නේ පුතේ මැරෙනවා කියලා අනිවාර්යෙන් දන්නවනේ. මරණ වෙලාවයි දිනේ කියන්න බැරි. දේපල රක්ෂණය ඉතින් හැප්පෙයිද නැද්ද කියන එක කොහොම ෂුවර් නැහැ. ඒකයි. හරි. ඔන්න එතකොට ජීවිත රක්ෂණයේ කතාව හරි. එතකොට ඔයගොල්ලෝ විශේෂයෙන් තේරුම් ගන්න ඕනි සාමාන්‍යයෙන් අපි කතා කරන රක්ෂණයේ තියෙන කතාව නෙවෙයි ජීවිත රක්ෂණය වෙන්නේ. ඒක වෙනමම සිද්ධියක් තමයි එතන තියෙන්නේ. සාමාන්‍ය රක්ෂණ ක්‍රමවලදී එක එක විදිහේ රක්ෂණ ඔප්පු තියෙනවානේ හැම ශේෂ්ත්‍රයකටම දැන් ගිහින් තියෙනවා. ඒක තමයි ඊළඟට කතා කරන්න තියෙන්නේ. සාමාන්‍ය රක්ෂණයේ යටතේ රක්ෂණ සමාගම් හඳුන්වලා දීලා තියෙන රක්ෂණ ශේෂ්ත්‍ර. ඔය තියෙන්නේ ගිනි රක්ෂණය කියලා තියෙනවා. සොරබිය රක්ෂණය කියලා තියෙනවා. ස්වභාවික විපත් රක්ෂණය කියලා තියෙනවා. මුහුදු උතුරු රක්ෂණය තියෙනවා. මෝටර රථ රක්ෂණය තියෙනවා. වගකීම් රක්ෂණය කියලා තියෙනවා. මාර්ගස්ත භාණ්ඩ රක්ෂණයක් තියෙනවා. මාර්ගස්ත මුදල් රක්ෂණයක් තියෙනවා. ඒ ඔක්කොම අපිට කතා කරන්න තියෙනවා. පළවෙනි එක ගමු ගිනි රක්ෂණය. ගිනි රක්ෂණයේදී වෙන්නේ ගොඩනැගිලි වලට පෞද්ගලික නිවාස වලට ගින්නෙන් හෝ ඒ ආශ්‍රිත උපද්‍රවයකින් සිද්ධ වෙන හානි වලට ආවරණය සලසන රක්ෂණය. මහා ලොකු විස්තර ඔයා මතක තියාගන්න නැහැ. ගින්නෙන් හානි වුණොත් දෙවන විදිහට දාන රක්ෂණය තමයි ගිනි රක්ෂණය. දැන් මෙතෙන්දී අපි දැනගන්න ඕනි දේ තමයි ගින්න විතරක්ම නෙමෙයි ගිනි රක්ෂණ ඔප්පුවකින් ආවරණය කරන්නේ. තව අවදානම් රාශියක් මේ ගිනි රක්ෂණ ඔප්පුවට දාන්න පුළුවන්. ඒ අවදානම් දාන්න වාරිකේ වැඩි. එහෙමයි වෙන්නේ. නැතු හැම අවදානමකටම එක එක ඔප්පු දෙන්නේ නැහැ. ගිනි රක්ෂණය ගන්නකොට තව ගොඩක් ඒවා ඒකට ඇඩ් කරන්න පුළුවන්. එන්නකො ලියන්න ගිනි රක්ෂණය මෙහෙම. ව්‍යාපාරික දේපල වලට හෝ පෞද්ගලික දේපල වලට ගින්නෙන් හෝ ඒ ආශ්‍රිත උපද්‍රවයකින් සිදුවන හානි සඳහා ආවරණය සලසන රක්ෂණයයි. සිදුවන හානි සඳහා ආවරණය සලසන රක්ෂණයයි. සිදුවන හානි සඳහා ආවරණය සලසන රක්ෂණයයි. ආවරණය සලසන රක්ෂණයයි. දැන් මේ ගිනි රක්ෂණය යටතේ ආවරණය වෙන වෙනත් අවදානක්. දැන් ළමයි හිතන්න එපා ගිනි රක්ෂණ ඔප්පුවක් ගත්තාම ඒකෙන් ආවරණය කරන්නේ ගින්න විතරයි කියන්නේ. අපිට තව මේකට ආවරණය කරන්න පුළුවන් වෙන අවදානම් ගොඩක් තියෙනවා. ඒවා ඉතින් අපිට ඕන නම් දාන්න පුළුවන්. ලියන්න දැන් ප්‍රධාන දේ ගින්න. ගින්න කියලා ලියන්න ඔය කොහොමත් ආවරණය වෙන්නේ බෑ ගින්න. සුලිසුලම් ඒවත් මේ ඔක්කොට දාන්න පුළුවන්. සුලිසුලම් විදුලි බලය සම්බන්ධ හානි. විදුලි බලය සම්බන්ධ හානි. විදුලි බලය සම්බන්ධ හානි. ගුවන් යානාවලින් සිදුවන හානි. ගුවන් යානාවලින් සිදුවන හානි. ගුවන් යානාවලින් සිදුවන හානි. ඔයගොල්ලෝ කල්පනා කරන්න ගුවන් යානායනේ උඩනේ. ගොඩනැගිලි වලට කොහොමද ගුවන් යානාවලින් හානි වෙන්නේ? ඒ කියන්නේ තට්ටුවේ වටද? නෑ නෑ ඔය ප්ලේන් ඇවිල්ලා හැප්පෙන ඔය කියන්නේ ළමයි ප්ලේන් ඇවිල්ලා හැප්පෙන එක නෙවෙයි. ප්ලේන් කඩා වැටෙන්නේ හිටපු ගම.
ප්ලේන් එහෙම කඩා වැටිලා ගොඩ නැගිල්ලක් උඩට එහෙම කඩා වැටුනොත් හානි වෙනවනේ. ඉතින් ඒවත් අපිට ගිනි රක්ෂණය යටතේ දාන්න පුළුවන්. ඒ අවදානම තියෙන කට්ටියට ඉතින් දාගත්ත හැකියි. අපිට ගුවන් යානානතු කියලා දාගන්න ඕනවක් නැහැ. ඔය සමහර වෙලාවට රත්මලාන කිට්ටුව එහෙම තියෙන ගොඩ නැගිලි තියෙන්නේ. අර ඒ ප්ලේන් බානකොට පාතින්මනේ යන්නේ. ඉතින් හදිසියෙ මොනවා හරි වෙන්න පුළුවන්. එහෙම. භූමිකම්පාත් මේකට දාගන්න පුළුවන් වුණා. භූමිකම්පා. සුනාමි මේක හා ගම් වතුර වතුරත් මේකට පුළුවන්. සුනාමි ගම් වතුර ඊළඟට කැරලි කෝලහල ඉස්සරහට දෙදිනෙක ඉස්සරහට කියන්නේ කැරලි කෝලහල කුණාටු අකුණු වැසීම් වෙන ගහන්න අකුණු වැසීම් හරි ඉතින් ඔය ඕනි අවදානමක් ගිනි රක්ෂණ ඔක්කොට දාන්න පුළුවන් අවදානම් වැඩි වෙන්න වාරිකේ වැඩි තව එකක් ලියන්න ඒක ලියන්න ඕනේ නැහැ එහා පැත්තේ තියෙනවා දැන් ඔය ගිනි රක්ෂණ ඔක්කුවක් දානකොට ඒකට ආනුෂංගික අලාභ කියන එකක් දාන්න පුළුවන් මොකද්ද ආනුෂංගික අලාභ මේ මොනවාද ආනුෂංගික අලාභ කියන්නේ මොනවාද මෙහෙමයි දැන් පුතේ ගොඩනැගිල්ලකට දැන් හිතන්න මගේ ව්‍යාපාරික ගොඩනැගිල්ලක් තියෙනවා ඒකට මම ගන්නවා ගිනි රක්ෂණය ඒකේ වටිනාකම ගොඩනැගිල්ලේ වටිනාකම හිතන්න ලක්ෂ 50යි කියන්නේ බිල්ඩින් එකයි ASCII තිබ්බ බඩුයි ඔක්කොම වටිනාකම ගිනි ගන්න වෙලාවේ ලක්ෂ 50ක් තිබ්බා. ලක්ෂ 50කට තක්සේරු කරලා තිබ්බ වටිනාකම එච්චරයි කියන්නේ. දැන් ඒ වෙලාවේ මම ගිනි රක්ෂණයක් දාලා තිබ්බේ. එතකොට මට ගිනි රක්ෂණයෙන් වන්දි දෙනවා. ලක්ෂ 50ම දෙනවා. අවුලක් නැහැනේ. ගිනි අරගෙන විනාශ වුණා සම්පූර්ණ වටිනාකම ලක්ෂ 50යි. එතකොට මට රක්ෂණ සමාගමෙන් ලක්ෂ 50ම දුන්නා. ලක්ෂ 50ම දුන්නා. කිසි ප්‍රශ්නයක් නැහැ. ලක්ෂ 50ම දුන්නට ඔයා කියන්න මට දැන් හෙට මේ ව්‍යාපාරය නැවත පටන් ගත්ත හැකිද? ආයි හෙට උදේ කඩේ අරින්න පුළුවන්ද? බෑ. අනිද්දා බෑ. ලබන සතියේ බෑ. ගිනි අරගෙන එහෙම් පිටින් විනාශ වුණා කියන්නේ ආයි මාස දෙකක් තුනක් යනවා තිබ්බ තත්ත්වෙට කඩේ හදාගන්න. මේක කඩයක් නේ. ඒ නිසා මගේ කඩේ දවසකට ලැබිච්ච ලාභයක් තියෙනවා. කඩයක් කියන්නේ අරගෙන හිටියාම ඉතින් දවසකට යම් කිසි මුදලක ලාභයක් ලැබෙනවනේ. දැන් මට උනේ ඉන්ෂුරන්ස් එකේ මුළු වටිනාකමටම ලක්ෂ 50මට වන්දිය දුන්නා. හැබැයි නැවත කඩේ දාගන්න මාස 3ක් යනවනේ. ඒ මාස 3ම මට දවසකට ලැබිච්ච ගාන නොලැබී යනවනේ දවස ගාන. ඒ නිසා මට ඕනනම් පුළුවන් ඒකත් ඇඩ් කරලා රක්ෂණ ඔක්කුව දාන්න. ඒ අහිමි වී යන ලාභයට තමයි කියන්නේ ආනුෂංගික අලාභය කියන්නේ. ද්‍රව්‍යමය හානියට අමතරව අහිමි වන ලාභය. අහිමි වන ලාභයක් නම් ඒක අලාභයක්. ඒකට ඒකත් රක්ෂණය කරන්න පුළුවන්. ඒකට කියනවා ආනුෂංගික අලාභ රක්ෂණය. හරිනේ. එතකොට අර ලක්ෂ 50මට දීලා දවසට මට රුපියල් 20000ක් මේ කඩෙන් ආවනම් අරගොල්ලෝ දවසට 20000 ගානෙත් මට දෙනවා අර මාස 3 යන. හරි. ආනුෂංගික ලාභ වගේ දේවලුත් දානකොට වාරිකේ තව වැඩි. හරිනේ. ආයක් කියවන්න. ගින්නක් නිසා ව්‍යාපාරයකට සිදුවන ද්‍රව්‍යමය හානියට අමතරව එකී ගින්න නිසා ව්‍යාපාර කටයුතු නිසි පරිදි කර ගැනීමට නොහැකි වීම නිසා ව්‍යාපාරයට අහිමි වන ලාභය වෙනුවෙන් ආවරණය සලසන ක්‍රමයකින් ගිනි උදුර නිසා ව්‍යාපාරයේ මෙහෙයුම් කටයුතු අඩපණ වීම වැළැක්වීමට මේ උපකාරී වේ. හරි. ඊළඟට තියෙනවා ගිනි රක්ෂණයේදී වන්දි ගෙවන විදිහ සාමාන්‍යයි. එකක් නිකන් බලාගන්න. සාමාන්‍ය වගන්තිය තියෙන ගිනි රක්ෂණ ඔක්කු තියෙනවා සාමාන්‍ය කියන වගන්තිය නැති ඒවා තියෙනවා. සාමාන්‍ය ගිනි රක්ෂණ ඔක්කු වලදී නම් ඒ කියන්නේ සාමාන්‍ය කියන වගන්තිය ගිනි රක්ෂණ ඔක්කුවේ තියෙනවා නම් මෙන්න මෙහෙමයි වන්දි ගෙවන්නේ. මෙවැනි රක්ෂණ ඔක්කුවක් ලබාගෙන ඇති විටක එය ඌණ රක්ෂණයක් වුවහොත් වන්දි ගෙවනුවේ දේපලයගේ රක්ෂණය කළ වටිනාකම සිදු වූ අලාභය අතර අනුපාතය ගණනය කිරීමෙනි.
කියන්නේ මොන වගන්තිය තිබ්බොත් එහෙම ගෙවන්නේ සාමාන්‍ය වගන්තිය තිබ්බොත්. ගිනි රක්ෂණ ඔප්පු ගන්නකොට සාමාන්‍ය වගන්තිය තියෙනේව තියෙනව නැතිව තියෙනවා. සාමාන්‍ය වගන්තිය තියෙන එකක් ගත්තොත් අර ඌණ රක්ෂණයක් කරලා එහෙම තියෙන වෙලාවක ගෙවන්නේ අර අනුපාතයට බලලා අපි අද කතා කරේ හානිපූර්ණ මූලධර්මය කියලා දෙනකොට ඌණ රක්ෂණයක් කරලා තියෙන වෙලාවක හානියට වන්දිය ලැබෙන හැටි. ඒ කියන්නේ දේපලයාගේ ඉරෙන් යට රක්ෂිත මුදල ඉරෙන් උඩ වැඩි කරන අලාභය. ඒන ගානනේ ගෙවන්නේ 20000කට ගෙවුවේ 16000යි නේ වගේ. සාමාන්‍ය වගන්තිය නැත්තම් ඌණ රක්ෂණයක් කරලා තිබ්බත් මුළු වටිනාකමම ගෙවනවා. ඒ කියන්නේ වෙච්ච හානියම ගෙවනවා. මෙවැනි රක්ෂණ ඔප්පුවක් ලබාගෙන ඇද්දිට ඌණ රක්ෂණයක් වුවද හානියක් වුවොත් මුළු අලාභයම ගෙවයි. නමුත් උපරිම වන්දිය රක්ෂිත වටිනාකම දක්වා පමණයි. හරි. ඒක ලොකුට හිතන්න යන්න එපා. එතකොට නිකන් පැටලෙනවා. හානිපූර්ණ මූලධර්මය මෙතන උල්ලංඝනය වෙනවා. ඒ කියන්නේ අර සාමාන්‍ය වගන්තිය නැහැ කියලා කියන්නේ ඒකනේ. ඒක නිකන් විශේෂ ලක්ෂණ ඔප්පුවක් වෙන්නේ නැති නේ කියන්නේ. අමුතු එකක්. එහෙම ඒවා ඇති ඉතින්. ගිනි රක්ෂණයට ඇති. වන්දි ගෙවනකොට ඒ සාමාන්‍ය වගන්තිය තියෙන ඒවා තමයි ගොඩක් තියෙන්නේ. අද අරවට වාරිකෙත් එතකොට වැඩි ඇති. හරිනේ. සාමාන්‍ය වගන්තිය සහිත රහිත. සාමාන්‍ය වගන්තිය සහිත එක නම් අර සාමාන්‍ය විදිහට ගෙවන්නේ. අනුපාතයට හදලා බලලා ගෙවන්නේ. ඌණ රක්ෂණයක් වෙලා තියෙන වෙලාවක. සාමාන්‍ය වගන්තිය නැත්තම් ඉතින් ඌණ රක්ෂණයක් වෙලා තියෙන වෙලාවක උනත් 20000 හානිය නම් 20000ම ගෙවනවා කියලා තමයි කියන්නේ. හරිනේ. ඔන්න ගිනි රක්ෂණය හරි. ඒවා ලොකුවට කතා කරන්න නැහැ. ගින්නෙන් සිද්ධ වෙන හානි වලට ආවරණය සලසන රක්ෂණය ගිනි රක්ෂණය. එතන ඕගොල්ලෝ දැනගන්න ඕනේ ගිනි රක්ෂණ ඔප්පුවකදී ආවරණය කරන වෙන අවදානම් මොනවද කියන්නේ. අතිරේක දෙයකට එච්චරයි. ඊළඟට ආනුෂංගික ලාභ රක්ෂණය කියන එක ටිකක් පොඩ්ඩක් අමුතුයි. අර අහිමි වෙලා යන ලාභෙත් ගෙවනවලු මේගොල්ලෝ. ඒ දෙක දැනගත්තම ඇති. ඊළඟට තියෙනවා සොරබිය රක්ෂණය. ඒකත් ඉතින් හඳුන්වලා දෙන්න විතරයි තියෙන්නේ. සොරුන්ගෙන් සිදුවන හානි වලට ආවරණය සලසන රක්ෂණය සොරබිය රක්ෂණය එච්චරයි. ආයෙත් ලියන සොරබිය රක්ෂණය කියන එක මෙහෙම ව්‍යාපාරික දේපල වලට සොර සතුරන්ගෙන් සිදුවන හානි සඳහා ආවරණය සලසන රක්ෂණයයි. 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 හරිනේ. ඊළඟට තියෙනවා ස්වභාවික විපත් රක්ෂණය. ස්වභාවික විපත් කිව්වහම ඉතින් දන්නවනේ. ගම් වතුර ගැලෙන ඒවා, සුනාමි, නාය යන ඒවා, භූමිකම්පා වගේ ඒවට ඕනනම් වෙනම ගන්න පුළුවන් ස්වභාවික විපත් රක්ෂණය කියලා වෙනම. අර ගිනි රක්ෂණය යටතේ දා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ස්වභාවික විපත් රක්ෂණය කියලා එකකුත් හඳුන්වලා දීලා තියෙනවා. ඊළඟට මුහුදු උදුරු රක්ෂණය. අනේක දින උඩ කතා කරන්නේ. මුහුදු උදුරු රක්ෂණය. ඕකනේ මුලින්ම පටන් ගත්ත කියන්නේ. ඉස්සර වෙලාම බිහි වෙච්ච රක්ෂණ ක්ෂේත්‍රයත් ඕක කියලානේ අපි කිව්වේ. මුහුදු උදුරු රක්ෂණය. ඒකෙ වෙන්නේ මෙහෙමයි. සාමාන්‍ය ළමයි ඕගොල්ලෝ කියනකො මුහුදේදී අනතුරක් වෙන්න පුළුවන් මොනවටද සාමාන්‍යයෙන්? මුහුදේදී අනතුරක් වෙන්න පුළුවන් දේවල් මොනවද තියෙන්නේ? එක්ක නැවට, එක්ක නැවේ ගිනින බඩු වලට. මුහුදේදී අනතුරක් වෙන්නේ ওই දෙකටනේ. එක්ක නැවට, එක්ක නැවේ ගෙනියන බඩු සහ එක්ක නැවේ ගෙනියන මිනිස්සු. මේ නැවට අපි කියන්නේ නැව් කඳ රක්ෂණය. නැව් කඳ රක්ෂණය. නැවේ ගෙනියන බඩු, නැවේ ඉන්න මිනිස්සු අපි ඒකට කියන්නේ නැව් බඩු රක්ෂණය. නැව් බඩු රක්ෂණය තමයි ඒකට ගන්න තියෙන්නේ. එතකොට මුහුදු උදුරු රක්ෂණයේ ප්‍රධාන කොටස් දෙක හැවුවොත් ඕක තමයි කොටස් දෙක. නැව් කඳ රක්ෂණයයි නැව් බඩු රක්ෂණයයි. නැව් කඳ රක්ෂණය ගන්න ඕනේ නැවේ අයිතිකාරය. නැව් සමාගම.
නැව් බඩු රක්ෂණය කරන එක ඉතින් ඒ අදාළ භාණ්ඩ හිමියෝ කරගන්න ඕනේ. මගේ භාණ්ඩ යවනවා නම් මම ඒව රක්ෂණය කරලා යවන්න ඕනේ. ආලියා ගන්නකො මුහුදු උදුරු රක්ෂණයේ ප්‍රධාන කොටස් දෙකකි කියලා තියෙන්නේ. ලියන්න පළවෙනි එක නැව් කඳ රක්ෂණය, දෙක නැව් බඩු රක්ෂණය. නැව් කඳ රක්ෂණය, නැව් බඩු රක්ෂණය. නැව් කඳ රක්ෂණය, නැව් බඩු රක්ෂණය. නැව් කඳ රක්ෂණය, නැව් බඩු රක්ෂණය. හරිද? ඊළඟට ඔය නැව් කඳ රක්ෂණය කියන එක යටතේ තියෙනවා ගන්න ඔප්පු හතරක්. නැව් කඳ රක්ෂණය කරනකොට තියෙනවා හඳුන්වලා දීලා ඔප්පු වර්ග හතරක්. නැව් බඩු රක්ෂණයේදී තියෙනවා ඔප්පු වර්ග තුනක්. අපේ අවශ්‍යතාවය හැටියට ගන්න පුළුවන්. නැව් කඳ රක්ෂණය යටතේ ඔප්පු වර්ග හතරක් තියෙනවා. නැව් බඩු රක්ෂණයට ඔප්පු වර්ග තුනක් තියෙනවා. එහා පැත්තේ තියෙනවා නැව් කඳ රක්ෂණ ඔප්පු කියලා හතරක් බලමු. එකක් තියෙනවා තොටුපළ ඔප්පු. මේවා හිස්තැන් පුරවන්න එනවා. තොටුපළ ඔප්පු. තොටුපළ ඔප්පුව කියන එකේ ගන්න මෙන්න මේ සඳහා. එකෙන් ආවරණය වෙන්නේ මෙන්න මේ වෙලාවවල විතරයි. බලන්න. කිසියම් අවස්ථාවක නැවක් තොටුපළේ රඳවා තබන විට ඊට සිදුවන හානි ආවරණය කිරීමට මෙම ඔප්පුව ලබා දෙනවා. තොටුපළ ඔප්පුව ගත්තොත් මොකද ආවරණය වෙන්නේ? මොන හානි විතරද? නැවක් තොටුපළේ නවත්තලා තියෙනකොට වෙන හානි විතරයි එකෙන් ආවරණය කරන්නේ. යද්දි වෙන ඒවා ගෙවන්නේ නැහැ තොටුපළ ඔප්පුවක් ගත්තට. තොටුපළ ඔප්පුව නම් අරන් තියෙන්නේ ඒකෙදි ගෙවන්නේ නැවක් වරායේ නවත්තලා තියෙනකොට වෙන්න පුළුවන් දේවල් තියෙන්නේ. අන්න ඒ වගේ වුණා හරි වුණොත් ගෙවනවා. ඒක තොටුපළ ඔප්පුව. ඊළඟට තියෙනවා තැනීම් හානි ඔප්පුව කියලා. තැනීම් හානි ඔප්පුවෙන් ආවරණය කරන්නේ අර නැවක් හදනකොට හදන්න පටන් ගත්ත දවසේ ඉඳලා මේක දියත් කරනවා. ඒ කාලය තමයි ආවරණය වෙන්නේ. ඒ කාලය තුල වෙන හානි වලට ගෙවනවා. ඒක තමයි තැනීම් හානි ඔප්පුව. දැන් නැවක් හදනවා කියන්නේ ඕක අවුරුද්දක්මාරක් යනවනේ නැව හදලා ඉවර කරලා. එන කාලයක් යනවා ඉතින්. ඉතින් ඒ කාල සීමාව රක්ෂණය කරලා තියෙනවා. එතකොට ඒ කාලය තුල දියත් කරනකම් කාලය හදන්න පටන් ගත්ත දවසේ ඉඳලා දියත් කරනකම් සිද්ධ වෙන හානි වලට තමයි එතෙන්දී ඉන්ෂුරන්ස් එකෙන් ගෙවන්නේ. අලුත් වැඩියා ඔප්පුව. අලුත් වැඩියා ඔප්පුව කියන්නේ නැවක් හදිසියේ මොනවා හරි අලුත් වැඩියාවකට යවලා තියෙනවා නම් ඒ අලුත් වැඩියාව කරද්දි වෙන්න පුළුවන් හානි ආවරණය කරනවා. වාහන ගැරිජ් වලට දැම්මහම මාස ගණන් තියෙන්නේ. ඒ වගේ ඉතින් නැවක් අලුත් වැඩියා කරනවා ගුවන් එන කාලයක් යනවනේ. ඒ කාලේ ඉන්ෂුරන්ස් කරලා තිබ්බේ. එතකොට ඒ කාලය තුල නැවට වෙන ඒවට ගෙවනවා. සියලු අවදානම් ඔප්පුව කියන්නේ ඒකෙදි ඔක්කොම අර නිකන් වාහන වලට තියෙන ෆුල් ඉන්ෂුරන්ස් වගේ. ඔක්කොම අවදානම් වලට ගෙවනවා. සියලු අවදානම් ඔප්පුව ගන්නවා නම් එහෙමයි. නෛසර්ගික උපද්‍රව ප්‍රමාදයේ හේතුවෙන් ඇතිවන උපද්‍රව හැරුණුකොට ඒවට විතරයි ගෙවන්නේ නැහැ. අනිත් ඕනෙම දෙයකට ගෙවනවා. නෛසර්ගික උපද්‍රව වලට විතරයි ගෙවන්නේ නැහැ. මොනවාද නෛසර්ගික උපද්‍රව කියන්නේ? නෛසර්ගික උපද්‍රව කියන්නේ ස්වභාවික හානි. කියන්නේ ස්වභාව දහමෙන් වෙන හානි නෙවෙයි ස්වභාවිකවම උරුම වෙච්ච හානි තියෙන්නේ. මලකඩ කන එක, ඡය වෙන එක. ඒව නවත්තන්න බෑනේ ඉතින්. දුර්වර්ණ වෙන එක. ඒව නවත්තන්න බෑනේ කාටවත්. ඒවට ඇරෙන්න අනිත් ඕනෑම අවදානමකට ගෙවනවා සියලු අවදානම් ඔප්පුව ගත්තොත්. හරිනේ? ඒ සීනියව මතක තියාගන්න. තොටුපළ ඔප්පුව. නව නවත්තලා තියද්දි වෙන හානි වලට ගෙවනවා. තැනීම් හානි ඔප්පුව. හදන්න පටන් ගත්ත දවසේ ඉඳලා හදලා ඉවර වෙනකන් කාලය තුල වෙන හානි වලට ගෙවනවා. අලුත් වැඩියා ඔප්පුව. අලුත් වැඩියාව පටන් ගත්ත දවසේ ඉඳලා ඉවර වෙනකන් කාලයට වෙන හානි වලට ගෙවනවා. සියලු අවදානම් ඔප්පුවේ නෛසර්ගික උපද්‍රව ඇරෙන්න අනිත් ඕනි එකකට ගෙවනවා. අන්න එහෙම මතක තියාගන්න. ඒ ඇවිල්ලා නැව් කඳ රක්ෂණය කරනකොට ගන්න තියෙන ඔප්පු. ඕවා ගන්න ඉතින් නැව් අයිතිකාරයවට ඕවා ගන්න. නැවක් තියෙන්න එපා ඕවා ගන්න. ඊළඟට දැන් නැව් බඩු රක්ෂණය කරනකොට ඉතින් ඒක නැවේ අයිතිකාරයාට නෙවෙයි වැඩි හරියක් අදාළ වෙන්නේ මේ භාණ්ඩවල අයිතිකාරයන්ටනේ. එතෙන්දී නැව් බඩු රක්ෂණය කරනකොට රක්ෂණ ඔප්පු වර්ග තුනක් හඳුන්වලා දීලා තියෙනවා. නැව් බඩු රක්ෂණය කරනකොට ඔප්පු වර්ග තුනක්. එකක් තමයි ඇගයූ ඔප්පුව.
එක විවෘත ඔප්පුව තුන අනාගතාවරණ ඔප්පුව. හරි. ඇගයු ඔප්පුව විවෘත ඔප්පුව අනාගතාවරණ ඔප්පුව. මෙන්න මේක පොඩ්ඩක් තියෙනවා මතක තියාගන්න. මේ වැවිලා නැවේ කියන බඩු වලට නැව් බඩු වලට ගන්න තියෙන රක්ෂණ ඔප්පු වර්ග තුනක්. ඇගයු ඔප්පුව කියන්නේ මෙහෙමයි. දැන් සමහර මිනිස්සු ඉන්නවා පුතේ නැවේ භාණ්ඩ යවනකොට ඒගොල්ලෝ භාණ්ඩ යවන විදිහක් තියෙනවා. ඒ කියන්නේ නිශ්චිත කාල සීමාවක් තුල තමයි ඒගොල්ලෝ භාණ්ඩ යවන්නේ. ඒ වගේම නිශ්චිත භාණ්ඩ ප්‍රමාණයක්. අන්න එහෙම භාණ්ඩ රට යවන මිනිස්සු ඉන්නේ. නිශ්චිත කාල සීමාවකදී නිශ්චිත භාණ්ඩ තොගයක් රට යවනවා හරි රටින් ගෙන්නනවා හරි. දෙකම මුහුදේ පෑවෙන්න. අන්න එහෙමයි ඉන්නේ. කියන්නේ හිතන වෙලාවට එහෙම යවනවා නෙවෙයි. නිශ්චිත කාල සීමාවකදී නිශ්චිත භාණ්ඩ තොගයක් ආනයනය හෝ අපනයනය කරන අය ඉන්නවා. අපි හිතමු කවුරු හරි කෙනෙක් ඉන්නවා හැම මාසෙම ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් ඔහොම ගත්තාම දෙසැම්බර් වෙනකන් හැම මාසෙම තේ කිලෝ 500 ගානේ රට යවනවා. තේ කිලෝ 500 ගානේ රට යවනවා මේ මිනිස්සු. හැම මාසෙම යවන්නේ හැම මාසෙම 500යි. මෙන්න මේ වගේ වෙලෙන්දෝ ඉන්නවා. එතකොට බලන්නකො මෙයා කී පාරක් රක්ෂණය කරන්න ඕනද අවුරුද්දට? යවන ගමනක් ගානේ රක්ෂණය කරන්න බෑ 12 පාර. මෙන්න මෙහෙම කට්ටියට ඔප්පුවක් හඳුන්වලා දීලා තියෙනවා ඇගයු ඔප්පුව කියලා. 12 පාරක් රක්ෂණය කරන්න ඕනේ නැහැ. අවුරුද්දටම යවන මුළු ගාන එකපාර රක්ෂණය කරන්න. ඒ ඉතින් නිශ්චිත වන්න તો කියන්නේ යවන්නේ සුවරනේ. නිශ්චිත කාල සීමාවක් තුල යවන්නේ. ඒතර මේ මිනිස්සයා තේ කිලෝ 500 ගානේ අවුරුද්දට 12 වතාවක් යවනවා කියන්නේ තේ කිලෝ ඔක්කොම 6000ක් යවනවනේ. ඔක්කොම තේ කිලෝ 6000ක් මේ අවුරුද්දට යවන්නේ. එහෙනම් මෙයාට පුළුවන් 12 පාරක් රක්ෂණය කරන්න නැතුව තේ කිලෝ 6000 එකපාර රක්ෂණය කරන්න. ඒකට තමයි ඇගයු ඔප්පුව කියලා කියන්නේ. හරිද? විස්තර නම් අහන්න එකක් නැහැ. උනට දැනගෙන තියෙන්න එපා. ලියන්න මෙහෙම නිශ්චිත කාල සීමාවක් තුල නිශ්චිත භාණ්ඩ තොගයක් නිශ්චිත කාල සීමාවක් තුල නිශ්චිත භාණ්ඩ තොගයක් නිශ්චිත කාල සීමාවක් තුල නිශ්චිත භාණ්ඩ තොගයක් ආනයනය හෝ අපනයනය කරන්නෙකුට මුළු තොගයේ අගයට එකවර ලබාගත හැකි රක්ෂණ ඔප්පුව මුළු තොගයේ අගයට එකවර ලබාගත හැකි රක්ෂණ ඔප්පුව මුළු තොගයේ අගයට එකවර ලබාගත හැකි රක්ෂණ ඔප්පුව ඇගයු ඔප්පුවයි. හරිද? ඊළඟට තියෙනවා විවෘත ඔප්පුව කියලා. විවෘත ඔප්පුව තියෙන්නේ මෙහෙමයි. දැන් සමහර අය ඉන්නවා සැරින් සැරේ එක ඒවා එක්ක රට යවනවා එක්ක ගෙන්නනවා. වෙලාවක් කලාවක් නැහැ. ඔහේ නිකන් එක වෙලාවට එක දේවල් යවනවා එක දේවල් ගෙන්නනවා එහෙම කට්ටිය ඉන්නවා. දැන් මොනවා හරි අහුනහම ඔන්න යවනවා ආයෙ මොනවා හරි අහුනහම ගෙන්නනවා. එහෙම වෙලෙන්දෝ ඉන්නවා. දැන් එහෙම වෙලෙන්දෝ ඔක්කොමල්ලට එක ඔප්පුවක් දීලා තියෙනවා. ඒ જાතියේ වෙලෙන්දෝ ඔක්කොටම එක ඔප්පුවක් තියෙනවා. ඒක තමයි විවෘත ඔප්පුව කියන්නේ. එතකොට ඉතින් හැමෝටම තියෙන්නේ ඒකට වාරිකයක් ගෙවලා ඒකට ජොයින් වෙලා ඉන්න විතරයි. විවෘත ඔප්පුව කියලා එකක් තියෙනවා. ඒකෙදි පුළුවන් අපිට ඒකට සම්බන්ධ වෙන්න වාරිකයක් ගෙවලා ඒ ඔප්පුව තියෙන්නේ අර සැරින් සැරේ ආනයන අපනයන කටයුතු කරන වෙලෙන්ද ඔක්කොමලට. එතකොට අපි ඒකට වාරිකයක් ගෙවලා සම්බන්ධ වෙන්න ඕනි.
අපේ බාණ්ඩ රට යන දවසට හරි රටින් ගෙන්නන දවසට හරි ඒක මුහුදේ එන දවසට අපි ඒක රක්ෂණ සමාගමට ගෙන ඔන්න අද මගේ වරු ටිකක් එනවා. එතකොට ඒකට වාරික ගෙවන හැමෝම මේ ඔප්පුවෙන් ආවරණය වෙනවා. ඒක විවෘත ඔප්පුව. නැතර හැම කෙනාම සරින්චරේ ඇවිල්ලා රක්ෂණය වෙන්න ගියාම අමාරුයි කරදරයි. ඒක නිසා ඒ જાතිය කට්ටියට මේක ඔප්පුවක් තියෙනවා. ඒකට සම්බන්ධ වෙලා හිටියනම් හරි. ඒකට කියනවා විවෘත ඔප්පුව. කියන්නේ ඒකේ විස්තරය මෙහෙම නිරන්තරයෙන් ආනයන හා අපනයන කටයුතු වල නිරත 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 වෙළඳුන්ට පොදුවේ රක්ෂණාවරණය සලසන ඔප්පුව පොදුවේ රක්ෂණාවරණය සලසන ඔප්පුව විවෘත ඔප්පුවයි හරිද? ඊළඟට තියෙනවා අනාගතාවරණ ඔප්පුව කියලා එකක්. ඒකෙදි වෙන්නේ අර කලින් එකේ වගේම තමයි. දැන් නිශ්චිත භාණ්ඩ තොගයක් යවන අයටම තමයි ඒකක් තියෙන්නේ. ඒකෙදි වෙන්නේ දැන් අර මං කිව්වා වගේ ජනවාරි, පෙබරවාරි, මාර්තු ඔහොම හැමදාම තේ කිලෝ 500 ගානේ යවනවා නම් මෙතෙන්දි කරන්නේ මුළු තොගේ අගය එකට අරගෙන රක්ෂණය කරනවා. ඒ කියන්නේ 6000ම එකපාරට රක්ෂණය කරනවා. දැන් පළවෙනි මාසේ 6000ටම හරියන්න වාරිකේ ගෙවන්න ඕනේ. දෙවෙනි මාසේදී වාරිකේ ගන්නකොට දැන් 500ක් ගිහිල්ලා ඉවරයි. 5500ට වාරිකේ හදනවා. තුන්වෙනි මාසේ වාරිකේට 1000ක් ගිහිල්ලා ඉවරයි. 5000ට වාරිකේ හදනවා. අන්න එහෙම රක්ෂිත මුදල අඩු වේගෙන යන්න වාරිකේ අඩු කරගෙන යනවා. ඒකට කියනවා අනාගතාවරණ ඔප්පුව කියලා. හරි. කියන්න යම් කාල සීමාවක් තුල නැව්ගත කිරීමට අපේක්ෂිත භාණ්ඩවල වටිනාකම උපරිමයකට අගය කර භාණ්ඩ තොගය නැව්ගත වන ආකාරයට රක්ෂිත මුදල හීන වී යන පරිදි අය කරන ඔප්පුවයි. හරි. ඔන්න එතකොට නැව් හද රක්ෂණයේදී ගන්න තියෙන ඔප්පු වර්ග 4යි, නැව් බඩු රක්ෂණයේදී ගන්න තියෙන ඔප්පු වර්ග 3යි. හරි. මුහුදු උදුරු රක්ෂණයනේ කතා කරගෙන හිටියේ. මුහුදේදී අනතුරක් වෙන්න පුළුවන් දේවල් දෙකයි තියෙන්නේ. එක්ක නැවට එක්ක නැවේ ගෙනියන දේවල් වලට. ඉතින් නැවට වෙන දේවල් වලට ඔප්පු වර්ග තියෙනවා 4ක් ගන්න. නැවේ ගෙනියන බඩු වලට තියෙනවා ඔප්පු වර්ග 3ක්. ඊට මේ මුහුදු උදුරු රක්ෂණය ගැන තව චුට්ටක් තියෙනවා පොඩි දෙයක්. නිත්‍ය පූර්ණ ලාභය සහ අර්ථදායී පූර්ණ ලාභය කියන්නේ. ඒ වෙන්නේ මෙහෙමයි.
දැන් නැවකට යම් කිසි වෙලාවක නැවක් සම්පූර්ණයෙන්ම මුහුදේදී හානි වුණොත් සම්පූර්ණයෙන්ම මුහුදේදී අනතුරකට ලක් වෙලා මුළු නැවම ඉවරයි. මොකවම්ම නැහැ. ඒකට අපි කියන්නේ නිත්‍ය පූර්ණ ලාභය කියලා. එතකොට මුළු ගාණම ඉන්ෂුරන්ස් එකෙන් දෙන්න ඕන. නැව සම්පූර්ණයෙන්ම විනාශ වෙනවට අපි කියන්නේ නිත්‍ය පූර්ණ ලාභයක් වුණා කියන්නේ. එහෙම වෙන්නේ නැව එහෙම පිටින්ම ගිලා බහින්න හිටපු ගමන්. එහෙම වුණාම ඒක නිත්‍ය පූර්ණ ලාභයක්. සුන්බුන්වත් නැහැ. මුකුත්ම නැහැ. ඉවරට ඉවරයි. එතකොට ඉන්ෂුරන්ස් එකෙන් ඒක ගෙවනවා මුළු ලාභෙම ගෙවනවා. ඒක නිත්‍ය ඒගොල්ලෝ කියන නිත්‍ය පූර්ණ ලාභය ගෙවනවා. සමහර වෙලාවට නැව එහෙම් පිටින්ම විනාශ වෙලා මුකුත්ම නැහැ නැව එහෙම් පිටින්ම විනාශ වෙලා සුන්බුන් වගේක් තියෙනවා. ඒ කියන්නේ සුන්බුන් ටිකක් ඉතුරු වෙලා තියෙනවා. මොන හරි දේවල් ටිකක් ඉතුරු වෙලා තියෙනවා. ඒ වෙලාවට දැන් නැව එහෙම් පිටින්ම විනාශ වෙලා මේ සුන්බුන් ටිකක් තිබුණයි කියලා ඒ ගාන අඩු කරගෙන තමයි හරිනම් ඉන්ෂුරන්ස් එකෙන් එතකොට දෙන්න ඕනේ. සුන්බුන් ටික තියෙනවනේ. හානිය ප්‍රමාණයට ගෙවන්න ඕනේ. සුන්බුන් වලට වටිනාකමක් තියෙනවනේ. හැබැයි මේ වෙලාවේදී රක්ෂණය කරන්නේ මේ සමාගම කරන්නේ නැවක්ම විනාශ වෙලා කෝටි ගානක ලක්ෂ 2-3ක සුන්බුන් ඉතුරු වුණාම ඒක අඩු කරන එක නිකන් මහා වැඩක් නැති වැඩක් නේ. තේරුමක් නැති වැඩක් නේ. ඒ නිසා මුළු ලාභෙම ගෙවලා දාන්න. එතකොට කියනවා අර්ථදායී පූර්ණ ලාභය කියන. ඒ කියන්නේ සුන්බුන්නගේ අඩු කරන එක අර්ථ ශූන්‍යයි සලකා. අර්ථවත් වෙන විදිහේ වන්දියක් ගෙවනවා කියන එක තමයි එකෙන් කියන්නේ. ඒ කියන්නේ සුන්බුන්නගේ අඩු කරන්නේ නැතුව ඒත් අර කලින් වගේම මුළු ලාභෙම ගෙවනවා. සුන්බුන් තිබ්බා. එතකොට ඒකට කියනවා අර්ථදායී පූර්ණ ලාභය කියලා. එච්චරයි වෙනස. නැත්නම් දෙකේදීම මුළු ලාභය ගෙවනවා. අර පළවෙනි එකේ සුන්බුන්වත් නැහැ. දෙවෙනි අවස්ථාවේ සුන්බුන් තිබ්බට සුන්බුන්නගේ අඩු කරන්නේ. එහෙම ලාභය ගෙවලා දාන්න. එච්චරයි. නිත්‍ය පූර්ණ ලාභය අර්ථදායී පූර්ණ ලාභය කියන්නේ ඒකයි. හරි. ඊළඟට තියෙනවා මුහුදු උදුරු රක්ෂණයකටදී ආවරණය කරගත හැකි උපද්‍රව. දැන් මුහුදු උදුරේදී නැවට නැවේ ගිනියන බඩු වලට එක එක ඉන්ෂුරන්ස් දානකොට මෙන්න මේ උපද්‍රව අපිට ඒකට දාගන්න පුළුවන්. මුහුදුපත් වීම. එනේ මුහුදේ ගිලා බහිනවා කියන එකනේ. ගින්න. මුහුදේදී නැවක් ගිනි ගත්ත දැන් මේ ලංකාව හිට එහෙම ඇවිල්ලා. ඒතර ගින්න කියන එක දාලා තිබ්බ නැත්නම් එහෙම බඩු. අකුණු වෙසී. ඒවා වෙනවනේ සාමාන්‍යයෙන් නැවුවල යනකොට පිපිරීම. බඩු පැටවීමේදී හා බෑමේදී සිදුවන හානි. පටවන්න ගිහිල්ලා බාන්න ගිහිල්ලා භාණ්ඩ වලට හානි වෙනවා නම් ඒවත් දාලා රක්ෂණය ගන්න පුළුවන් ගන්නවා. දේශසහගත හානි. දේශසහගත හානි කියන්නේ හිතාමතා කරන ඒවා. භාණ්ඩ මුහුදට විසි කරනවා, මුහුදු මංකොල්ලකාරයන්ගේ කේස් එනවා. ඒ වගේ දේවල් වලටත් එතකොට ආවරණය සලසනවා. එහෙම දාලා තිබ්බොත්. හරිනේ. ඔන්න එහෙමනම් රක්ෂණ ශේෂ්ත්‍ර ගොඩක් හරි දැන්. මුහුදු උදුරු රක්ෂණයත් හරි. දැන් එතකොට ජීවිත රක්ෂණය ගැන ගොඩක් දේවල් කතා කරා. ඊළඟට ගිනි රක්ෂණය, සොරබිය රක්ෂණය, මුහුදු උදුරු රක්ෂණය. හරි. තව තියෙනවා රක්ෂණ ශේෂ්ත්‍ර ටිකක් කතා කරන්න. දැන් මෝටර රථ රක්ෂණය එහෙම තියෙනවා කතන්දර ගොඩක්. අර තර්ඩ් පාටි කියන්නේ මොනවද? ෆුල් ඉන්ෂුරන්ස් කියන්නේ මොනවද? ඒ ටික. ඒ ටික අපි ඊළඟ දවසේ බලමු. හරි. ඊළඟට තියෙන ටියුට් එකට ඇත්ත නැති ළමයි ඉන්නවනම් අගෝස්තු මාසේට අදාළව මේ ඒව ගන්න තියරි ඩිවිෂන් දෙකම දැන් අපි ඩිවිෂනුත් පටන් ගත්තා. රාජ්පතින්ද කරා සාමාන්‍ය ඩිවිෂන් එක අඟහරුවාද තියෙන්නේ අග පාඩමේ ඉඳලා මුලට කරන්න. එදා පටන් ගත්තා. ඒකේ වීඩියෝ එක YouTube එකේ තියෙනවා. හිටපු නැති ළමයින්ට ඕන නම් ටියුට් අරගෙන ඒකෙන් බලාගෙන ඒ පළවෙනි සතිය ආවරණය කරගන්න පුළුවන්. හරි? එහෙනම් පුතේ හැමෝටම ආයිබෝ. දැනගන්න දේවල් තියෙනවා නම් අහන්න.